last time අපි කතා කරා operating system වල file allocation methods ගැන සහ කොහොමද storage එකක් ඒ කියන්නේ units අතර පරිවර්තනය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. right එතකොට ඒකට අදාළව තියෙන ගණන් කීපයක් අපි හැදුවා units ටික units කොහොමද convert වෙන්නේ කියන එක ගැන කතා කරලා ඒ වගේම file allocation වලට අදාළව අපි allocation methods තුනක් ගැන කතා කරා නේද? එකක් තමයි contiguous allocation right යාබද විභජනය කියලා අපි කතා කරා. ඊළඟ එක linked allocation සබැඳි විභජනය කියලා අපි කතා කරා. ඊළඟට කතා කරා index allocation අනුක්‍රමික විභජනය කියලා. එතකොට ඒකට අදාළව අපි අදාළ ගණන් ටිකක් ටෙස්ට් කරා right අපි unit conversions ගැනත් බැලුවා. ඒ වගේම තමයි කොහොමද allocation කියන්නේ storage allocate වුණාම අඳින්නේ කොහොමද කියලා අපි කතා බහ වුණා. right ඒකෙන් පළවෙනි allocation method එක තමයි අපි අඳින්න ඇඳලා බැලුවේ. right ඔයගලන්ට මේ කියන fact table එක දීලා දෙවෙනි ක්‍රමයට අදාළව ඒ කියන්නේ link allocation වලට අදාළව තියෙන ප්‍රශ්න මෙතන තියෙනවා ගන්න. right දැන් කට්ටිය පටන් ගමු මේ උඩ තියෙන storage එකම පාවිච්චි කරන්න. right මම සිංහල ප්‍රශ්නෙත් මෙතන යටින් ලියනවා. ඕගොල්ලෝ මේ පාවිච්චි කරපු storage එකම පාවිච්චි කරන්න වැඩේට. right අපරකින්න පෙන්න එක වැඩ කරන්නේ නැතුව ගියා. හරි මේ තියෙන්නේ දෙවෙනි question එක. සිංහල question එකක් මම ලියන්නම්. ඔයගොල්ලෝ අර ඇඳපු hard disk allocation එක මේ කියන්නේ මේ hard disk එකම පාවිච්චි කරන්න පුළුවන්. මේ ඇඳලා තියෙන රූපේ වගේ තව රූපයක් පහලින් ඇඳ ගන්න. දැන් පොතේ තියෙනවනේ. right මම මේක ප්‍රශ්න දාලා ඉවරනන් පස්සේ ඒකේ copy එකක් දාන්නම්. right සිංහල ප්‍රශ්නේ මම දැන් මෙතනින් ලියන්නම්. ඒකත් ඔයගොල්ලෝ ලියාගෙන ටක් කාලා කරලවන්න.
ඉනොක් අපි questions දෙකක් කරාද මේ link allocation වලට අදාළව තියෙන එක මම මේ කිව්වේ. ඔව් කමක් නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගාන question 1 කියලා දාන්න තියෙනවා නම් මේ fact එක question 2 කරගන්න ප්‍රශ්නයක් නැහැ. එහෙම වෙන්නේ නැති ඔයගොල්ලෝ දාන්න නැත්තේ. මෙයා question 3 කියලා අරගන්න no problem. මම මේකෙත් කොපි එකක් පහලට දාන්නවා. හිතාරා මේ පාඩම ආයෙ කරන්න නම් වෙන එකක් නෑ පුතේ. අපිට ටයිම් එක මදි වෙයි නැවත කරන්න ගියොත්. මිස් වෙන කට්ටියට වීඩියෝ එක බලන්න කියන එක තමයි මට කියන්න වෙන්නේ. කියන්නේ අපි රිවිෂන් එකකදී ටටක් ගාලා පොඩ්ඩක් මතක් කරන දේවල් ටික කරන්න පුළුවන් වෙයි පුතේ. නමුත් පාඩමක් මුලින් ඉඳලා කරන්න බැරි වෙයි. රමේෂ් මට පැහැදිලි නෑ ඔය අහන්නේ පුතේ. සර් ඔව් රමේෂ් මොකද්ද රමේෂ් ඇහුවේ? බ්ලොක් වල ලෙන්ත් ටික මොනවද සර්? මට තේරුණේ නෑ. ලෙන්ත් ටික පුතේ පැහැදිලි නෑ. ලෙන්ත් ටික ලෙන්ත් එක ගැන හිතන්න එපා. මොකද මම මෙතන ඕඩර් එක දීලානේ තියෙන්නේ. ඔයාලට ප්‍රශ්නයක් පස්සේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ ෆයිල් එකේ length එක කොච්චරද කියලා. ඒ කියන්නේ ඔයාලට length එක උවමනා නැහැ නේ මේ link allocation එක කරන්න. පටන් ගන්න තැන ඉඳලා ඊළඟ එකට link එක ඇඳ පාට කරගෙන යන්න තියෙන්නේ. තේරුණාද රමේෂ්? ඔව් සර්. හරි සර්. ඔව් චමිදු රෙකෝඩ් එක වෙබ්සයිට් එකේ තියෙනවා. ඔයාට starlabs.lk එකට ගිහිල්ලා නැනපෙට රෙකෝඩින්ග්ස් ටික ගත්තා නම් ඒකේ 2022 කියන පොයින්ට් මේ හෙඩින් එක යටතේ තියෙන ප්ලේයර් එකේ ප්ලේලිස්ට් එකේ තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ප්ලේයර් එකම උඩ තියෙනවා ප්ලේලිස්ට් අයිකන් එක ක්ලික් කරලා බලන්න පුළුවන් රෙකෝඩින්ග්ස් ටික.
මම හතරවෙනි question එක මෙතන යටින් ලියනවා පොඩි දෙයක් තියෙන්නේ උඩේකට අදාළවම කතා කරන්න තියෙන දෙයක් තියෙන index allocation එකේ Sir, ඔව් sir මේ sir ඉංග්‍රීසි පස්සේ දාලා තියෙන්නේ link allocation කියලා. කො ඔව් linked allocation කියලා ඔව් ඔව් සිංහලයේ දාලා තියෙන්නේ යාවද විභාජනය කියලා. ඒකට සැපදි විභාජනය. sorry යාපදයක නෙවෙයි එන්න ඕනේ සබැඳි සමා වෙන්න මගේ වැරද්ද සබැඳි sorry
hari ramai ya program itu di awal barang hari Chamon के उत्तरे චමෝත් මේක පුතේ දැන් link allocation එක කරනකොට right කරේට හරියට මම මේ වැරදි එක දිහා බලනවා right අන්න හරි right හොඳයි හරි චමෝත් හොඳයි right කසුන්ගේ උත්තරේ හරියි හොඳයි Vihansa right hari Vihansa had it word right Anita right Ramesh के उत्तर आवा हरी हरी रमेश හොඳයි තුන්වෙනි ප්‍රශ්නේ මම පල්ලෙහින් දාලා තියෙනවා linked allocation එක විදිහට sorry index allocation එක විදිහට යන්න තියෙන්නේ ළමයි ඔයගලන්ට පුළුවන් නම් නැනපෙත group එකට යවන්න මට ලේසි එතකොට right Dilshan එක හම්බුණා Dilshan blocks ටික නම්බර් කරන්න පුතේ අර මගේ එකේ විදිහට මම මේ පොඩ්ඩක් විතරක් දාලා තියෙන්නේ උඹලන්ට ඒක නම්බර් කරගන්න ඕන නිසා blocks ටික හැම එකක්ම එකින් එක නම්බර් කරන්න නැත්නම් වැරදි දායි
right Vihansa හොඳයි index එක right හරි හොඳයි පුතේ හොඳයි එහෙනම් තමයි index එක එන්නේ right very good right හරි අනිත් කට්ටිය මට අද උත්තර එනවා අඩුයි කී දෙනෙක් ඉන්නවද අද මෙතන ඔව් 15 දෙනෙක් ඉන්නවා room එකේ right දැන් සමහර අය ගිය සතියේ ඇවිල්ලා තිබුණ නැති නිසා මම මේ index allocation එක මෙතන කරන්නම් ඕගොල්ලෝ sorry index නෙවෙයි link allocation එක මෙතන කරන්නම් වැඩේ කරගෙන යන අය කරගෙන යන්න අපිට මේක හරියට නම් කරගන්න වෙනවා මම එක මුලින්ම නම් කරගන්නවා block number එක right මේක හරිය ලේසි ඔයගලන්ට දීලා තියෙන order එක තමයි 3 8 10 15 6 14 9 12 එතකොට පටන් ගන්න තියෙන්නේ 3 කියන තැනින් right එතකොට ඔයාලට තුන්වෙනි කොටුව පාට කරලා හරි දාලා හරි ඔයාලට කැමති විදිහකට ගන්න පුළුවන් right තුන්වෙනි බ්ලොක් එකෙන් පටන් ගන්නවා 3ට පස්සේ 8ට යන්න තියෙන. එතකොට අපි link එක පෙන්වන්න ඕනේ 3 වෙනි එකේ ඉඳලා 8 වෙනි එකට link එක තියෙනවා කියන. right 8ට පස්සේ 10ට යන්න තියෙන්නේ. දහයට පස්සේ 15ට පහළවෙන් 6ට 6න් 14ට නැවත එන්න තියෙනවා 14න් 9ට 9න් 12ට 12 ගාවින් තමයි ඇත්තටම අපි නතර වෙන්නේ right ওই විදිහට අපිට පුළුවන් linked allocation එක ගැන කතා කරන්න link allocation එකේදී අපි කතා කරන්නේ එක block එකක් අවසානයේ reference එකක් තියෙනවා සම්බන්ධතාවය තියෙනවා ඊළඟට ඉන්නේ කවුද කොතනටද යන්න ඕන කියන එක ගැන. ඒක එතනට move වෙනවා. එතනින් move වෙන්න පුළුවන් ඊළඟට. right ඔය ආකාරයෙන් move කරන්න පුළුවන්. ගිය සතියේ එන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් මේක බලාගෙන ඇඳ ගන්න පුළුවන්. right මේක කාගෙද නම නෑ මේක CHA කියලා ඩොට්ස් ටිකක් තියෙනවා චමෝද් මං හිතන්නේ නේද ඔව් චමෝද්
චමොත්ගේ ඔව් ඉන්ඩෙක්ස් ඇලොකේෂන් එක හරි චමොත් අර ඉන්ඩෙක්ස් කොටුව වෙනම පැත්තෙන් පෙන්නන්න ඕනේ පුතේ. ඒ කියන්නේ 0 එකේ තියෙන්නේ මොනවාද කියන එක පැත්තෙන් පෙන්නන්න ඕනේ. right? හරි. ඊළඟට චෙනුවි හරි. ඔව් චෙනුවි ඉන්ඩෙක්ස් ඇලොකේෂන් එක හරි හොඳයි. චෙනුවි ලින්ක් ඇලොකේෂන් එකත් හරි පුතේ. එකත් හරි. රමේෂ්ගේ ඉන්ඩෙක්ස් ඇලොකේෂන් එක හරි හොඳයි. හරි. කට්ටිය ඉන්න නිසා මම ඉන්ඩෙක්ස් ඇලොකේෂන් එක ටක් ගාලා ඇඳලා පෙන්නන්නම්. right මේකේ තියෙන එකම වෙනස තමයි මම කියලා තියෙනවා මෙන්න මේ 0th block එක 0th block එක පාවිච්චි කරන්න කියලා index එක විදිහට ඒ නිසා අපිට මෙහෙම 0th block එක දිගහැරලා පොඩ්ඩක් පෙන්වන්න වෙනවා ඒක ඇතුලේ අපේ ඉලක්කම් ටික තියෙන්න ඕනේ 3 8 10 15 6 14 9 12 කියන ටික ඔය විදිහට තියෙනවා. මොකද එයාගාව තමයි references තියාගන්නේ. right හරි ඊළඟට හරිම ලේසි. මෙතන ඉඳලා අපි කලින් විදිහටම මේ ටික නම් කරගන්න ඕනේ. right ඊළඟට තියෙන්නේ සරල විදිහට ඊතල ගහලා පෙන්නන්න. තුන්වෙනි එක්කෙනා ඊළඟට අටවෙනි එක්කෙනා ඊළඟට 10 15 6 14 9 ඊළඟට 12 right ඔය විදිහට links ටික පෙන්වන එක තමයි අපිට මේ sorry index එකට අදාළව තියෙන link එක පෙන්වන එක තමයි index allocation වලදී අපි කතා කරේ. right හරි. ඉවර නැති අය හෝ මේ සතිය ආපු නැති අය ඉන්නවනම් ඔක copy කරගන්න. ගිය සතියේ කතා කරපු දේවල් ටික වෙබ්සයිට් එකේ තියෙනවා. starlabs.lk කියන එකට ගියාම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හරි හැමෝම ඉවරද මට පොඩ්ඩක් කන්ෆර්මේෂන් එකක් දෙන්න මේක ඕකේද නැද්ද කියන එක ගැන ඔව් චමෝද් අත උස්සලා තියෙනවා ප්‍රශ්නයක්ද කියන්නේ චමෝද්
Right, okay, right, no problem. හරි හැමෝම ඕකේද මට පොඩ්ඩක් ඕකේ එකක් දෙන්න කට්ටිය ඉන්නව නේද කියන එක පොඩ්ඩක් දැනගන්න දැනට 3 දෙනෙක් ඕකේ කරලා තියෙනවා 4යි 5යි 6යි right right දිනෙත් උත්තරයක් එවලා තියෙනවා බලමු right කසුන්දිය එවලා තියෙනවා කොහොමද ඔව් කසුන්දිගේ උත්තරේ හරි දිල්ෂාන් ඔව් දිල්ෂාන්ගේ උත්තරේ හරි හොඳයි yes දිනෙත් උත්තරයක් එවලා තියෙනවා ඔව් දිනෙත් උත්තරේ හරි right good හරි අපි එහෙනම් ඉස්සරහට යමු right අද අපිට කතා කරන්න තියෙන්නේ මේ ඩිස්ක් එකක් කොහොමද ෆෝමැට් කරගන්නේ කියන එක ගැන චුට්ටක් කතා බහ කරන්න right ඉන්න මම ටියුට් එක අරගන්නකම් right හරි අන්තිමට අපි කතා කරපු තැන ඒ කියන්නේ ඉන්ඩෙක්ස් ඇලොකේෂන් තිබ්බ තැන අන්තිමට concept එකක් කතා කරලා තිනවා ප්‍රතිඛණ්ඩනය කියලා right defragmentation මේක අපි මේ allocation methods කතා කරනකොට කතා කරා නේද fragmentation කියලා කියන්නේ මොකද්ද දත්ත ගබඩා කරලා තියෙන එකෙක් blocks තැන් තැන් වල විසිරලා තිබීම නැත්නම් තැනින් තැන තියෙන blocks වල දත්ත ගබඩා වෙලා තිබීම මේකට අපි කියනවා fragment වෙලා කියලා. තැන් තැන් වල ගිහිල්ලා කියලා. right? එතකොට අපි ඔතෙන්දි කතා කරා අර මොනවාද? contiguous allocation, යාබද allocation විභාජනයේදී මේ blocks තැන තැන විසිරලා තිබීම නිසා total memory free space එක නැත්නම් total free space එක විදිහට පෙන්වන ප්‍රමාණයට සමාන වෙන ගුණයක් අපිට store කරගන්න බැරි වෙන්න පුළුවන් කියලා. right? එතකොට ඒ වගේම තමයි මේ defragmentation නිසා
තව ගොඩක් දේවල් වෙනවා. එකක් තමයි මේ access speed එක ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට ෆයිල් එකක් ඕපන් කරගන්න ගියාම තැන් වල තියෙන්නේ එයා රිෆර් කරන්න ගියයින් පස්සේ සෑහෙන වෙලාවක් යනවා එයාව ඇක්සස් කරන්න. හાર્ඩ් ඩිස්ක් එක කරකව ප්ලැටර් එක කරකව හෙඩ් එකේ කියවන්න. ඒකත් එක්තරා ආකාරයක ප්‍රශ්නයක්. ඒත් මේ කියන ගැටලු ඔක්කොටම විසඳුමක් විදිහට තමයි ප්‍රතිඛණ්ඩනීකරණය නැත්නම් ප්‍රතිඛණ්ඩනය කියන එක අපි කතා කරන්නේ. ප්‍රතිඛණ්ඩනය කියන එකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩිෆ්‍රැග්මන්ටේෂන් කියලා. right? එතකොට අද කතා කරන්න හදන්නේ මේ ඩිෆ්‍රැග්මන්ටේෂන් මොන විදිහටද සිද්ධ වෙන්නේ කියන එක. right? එතකොට මේ ඩිෆ්‍රැග්මන්ට් කරාම නැත්නම් ප්‍රතිඛණ්ඩනය කරාම සිද්ධ වෙන දේ තමයි තැන විසිරීලා තියෙන හිස් අවකාශ එක තැනකටත් ඊළඟට දත්ත තියෙන ඒවා එක තැනකට ගොනු කර ගන්නවා. දැන් මේ ඛණ්ඩනය වූ තැටියක් තමයි ඔයගලන්ට මම මත පැත්තේ පේන්න තියෙන්නේ ස්ක්‍රීන් එකේ. එතකොට ප්‍රතිඛණ්ඩනය කරපු එකක් තමයි ඔය දකුණු අත පැත්තේ පේන තියෙන. ඒතර ලා නිල් පාටින් තියෙන ෆ්‍රී ස්පේස් එක. ඒ ටික එක තැනකට අරගෙන තියෙනවා. අනිත් ෆයිල්ස් ඒතර කොළ පාටින් තියෙන ටික කියන්නේ එක ෆයිල් එකෙන් ෆයිල් එක එක තැනකට එකතු කරලා තියෙනවා. right? එතකොට ඒවා ඉක්මනින් ඇක්සස් කරගන්න පුළුවන් සහ අපිට තේරෙනවා මැෂින් එක ඕවර්ऑල් ස්පීඩ් වෙනවා කියලා. මේ ඩිෆ්‍රැග්මන්ටේෂන් කියන එක ඔයගලන්ට කම්පියුටර් එකේ හොයාගන්න පුළුවන්. ඒක යුටිලිටි software එකක් අපේ OS එකෙන් දීලා තියෙන. right? ඉතින් defragment and optimize drive කියලා. ඔක ඕපන් කරාම මේක කියනවා මොන විදිහටද කරන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් දැන් මේ අලුත් ඔපරේටින් සිස්ටම් වලට කියන අලුත් versions වලට එනකොට නම් මේගොල්ලෝ ඔටෝමැටිකලිම defrag කරගන්නවා යම් කාලයක් ගිහිල්ලා. right? ඒකයි මේ මෙතන මේ 16 days since last retrim කියන එක වගේ status එකක් මෙතන තියෙන්නේ. right? සහ අවශ්‍ය නම් අපිට පුළුවන් disk එක optimize කරලා defrag කරගන්න. right? මම මේකට වැඩි අත ගහන්න යන්නේ නැහැ. මොකද එහෙම වුණොත් එහෙම ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන නිසා. right? එතකොට ওই විදිහට තමයි අපිට defragmentation නැත්නම් drive එකක් optimize කරනවා කියලා අපි ඔබට කියනවා. ওই කියන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. right? ඊළඟට මේ පහල කතා කරලා තියෙනවා secondary storage එක කොහොමද data කියන එක maintain කරගන්න කියලා. right? එතකොට data සාමාන්‍යයෙන් වර්ග කීපයක් hard disk එකක හොයාගන්න පුළුවන්. එක જાතියක් තමයි source programs. ඒ කියන්නේ පරිගණක ක්‍රමලේඛ. right? ඒ පරිගණක ක්‍රමලේඛ කියලා කියන්නේ පරිගණක වැඩසටහන්. පරිගණකයට යම් දේවල් තේරුම් කරලා දෙන නිෂ්පාදනය වෙච්ච පරිගණක වැඩසටහන් වෙන විදිහකින් අපි ඔකට මෘදුකාංක කියලා කියන්නත් පුළුවන්. right? ඒක software type එකම තමයි. right? ඊළඟට තව තියෙනවා අපි ගාව ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් exe files. right? අපි අර දත්ත මොනවද ගොනු වර්ග ගැන කතා කරනකොට right? extension type ගැන කතා කරනකොට ගොනු දිගු වර්ග ගැන කතා කරනකොට අපි කතා කරා .exe කියලා කියන්නේ execute වෙන්න පුළුවන් ජාතියේ type එකක් කියලා. right? ඊළඟට තියෙනවා temporary data. temporary data කියන එක මට පෙන්වන්න පුළුවන් මෙන්න මෙහෙම. right? මම දැන් මේ PowerPoint slide එකක් open කරලා තියෙනවා. අපි බලමු මේකට දාලා temporary data එකක් machine එකේ පෙන්නනවාද කියලා. මෙතන එක පෙන්නන්නේ නැහැ. තත්පරයක් yes. දැන් ඔයගලන්ට පේනවා ඇති මම මේ ඕපන් කරලා තියෙන PowerPoint slide එකේ නම තමයි මෙතන ඔයගලන්ට පේනවා මේ තියෙන grade 9 ICT සිංහලයේ OUSL ඔන්නෝම නමක් තියෙනවා. right? එතකොට ඒ කියන්නේ මේ මගේ list එකේ තියෙන පස්වෙනි item එක.
හැබැයි මෙයා ඕපන් වෙලා තියෙන නිසා temporary file එකක් ඕපන් වෙලා තියෙනවා 1 kilobyte දෙවෙනි item එක විදිහට. ඔන්න ඕකට අපි කියනවා temporary files කියලා. ඒතර temporary file උත් maintain කරගන්නේ storage එකේ. වෙන කොහෙවත් තියන්න දෙයක් නැහැ. එතකොට ඒකයි අර අපිට කියන්නේ software එකක් execute කරනකොට software එක install කරන්න මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඕනේ. ඊට අමතරව මෙච්චර free memory එකක් ඕනේ කියලා. මොකද එයාගේ temporary data manage කරගන්නේ අන්නේ කියපු free memory එකේ. right? එතකොට ඔය වගේ ආචරණයක අපිට අරගන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. තමයි පෙන් එක වැඩ කරන්න නැතුව යනවා ළමයි තප්පරයක් කියනවා. හරි එතකොට ඔන්න ඔය කියපු ಜಾති හතර තියෙනවා නේද? source program ප්‍රභවකේත තියෙනවා executable files ඊළඟට temporary data. ඒ වගේම තමයි program එකට අවශ්‍ය වෙන data අපි මේකම තමයි ගබඩා කරලා තියාගෙන ඉන්නේ. right? එතකොට මේ ආචරණයක දේවල් ගබඩා කරන්න right hard disk එකක් වේවා pen drive එකක් වේවා SD card එකක් වේවා ඕනම එකක දත්ත ගබඩා කිරීම කරන්න ඒක දත්ත ගබඩා කරන්න පුළුවන් ආකාරයකට අපි හදන්න ඕනේ. right නැත්නම් පරිවර්තනය කරන්න ඕනේ. right ඒක හරියට මේ දැන් අපිට කැලේ වැවිච්ච ඉඩමක් හම්බුනොත් අපිට ගෙයක් හදන්න බෑ ඉඩම සුද්ධ කරලා එයාව සමතලා කරගන්න නේද? අන්න ඒ වගේ තමයි මේ කරන්නේ අලුත් ඩිස්ක් එකක් කියලා කියන්නේ හරියට ඒ කැලේ වැවිච්ච ඉඩමක් වගේ. ඒක අපි කරන්නේ එතන ඒ තියෙන කැලේ සුද්ධ කරලා ඊට පස්සේ බීම සකස් කරලා ඉවරලා තමයි මේ මත දෙයක් ගොඩනගන්නේ. ඒ වගේ hard disk එක එයාගේ මූලික structure එක හදලා ඉවරයින් පස්සේ තමයි data කියන එක නාම store කරන්න ඉඩ දෙන්නේ. right? ඒතර ඔන්නේ මූලික structure එක හදා ගන්නකොට අපි කියනවා disk එකක් format කරනවා කියලා. right? ඒතර disk එකක් format කරනකොට ඔයාලට disk එකක් format කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි ඔයාලට hard disk එක අලුත් hard disk එකක් දැනටමත් OS එකක් තියෙනවා. OS එක run වෙන machine එකකට connect කරලා ඔයාලට පුළුවන් right click කරලා format කරන්න. right? එහෙම නැත්නම් ඔයාලට පුළුවන් operating system එක install කරන අවස්ථාවේදී file system එක මොකක්ද මොන විදිහට හැදෙන්නේ කියන එක ගැන තීරණය කරනවා. එතනදී ඒක නිර්මාණය කරන්න. right? මම මේ පෙන්වන්න යන දේ ඔයගලගේ මැෂින් වල try කරනවා නම් බොහොම පරිස්සමෙන් try කරන්න. right? අපිට formatting option එක දෙනවා මොකක් හරි drive එකක්. ඒක hard disk එකේ කොටස්ද එහෙමත් නැත්නම් pen drive එකේ කොටසක්ද එහෙමත් නැත්නම් rewritable CD එකක්ද right SD card එකක්ද කොහොමද කියන එක අදාළ වෙන්නේ නැහැ. අදාළ device එක අපිට computer එකේ indicate කරනවා නම් අපිට පුළුවන් right click කරලා මේ මැද තියෙනවා format කියන වචනේ right උඩ ඉඳලා 8 වෙනි වචනේ right format කියන එක ටච් කරපු ගමන් මෙතන නම් C එක format කරන්න දෙන්නේ නැහැ operating system එක අල්ලන් ඉන්න නිසා කියලා මට D එක right click කරලා format කියන එක ඔබ ගමන් ඔයාගේ message එකක් අහනවා මේ disk එක මෙන්න මෙච්චරක් ලොකුයි මේ disk එකේ තියෙන ඔක්කොම data ටික වැකෙනවා ඔයා ඒක දැනුවත්ද එහෙනම් අපි මේක format කරනවා right ඒකද ඔය අවස්ථාවේදී start කියලා දුන්නොත් ඔයාගේ disk එක format වෙන්න පටන් ගන්නවා නිසා බොහොම පරිස්සමෙන් ඕක පාවිච්චි කරන්න වැරදිලා හරි start එපුණොත් සිද්ධ වෙන දේ අපිට data තියෙන disk එකක් format කරන්න කිව්වොත් ඒ අදාළ disk එකේ සම්පූර්ණයෙන් තියෙන data ටික මකලා අස් වෙනවා right අස් වෙලා ඒක හරිකර අලුත් disk එකක් බවට පරිවර්තනය වෙනවා අලුත්ම disk එකක් format කරනකොට ඒක ප්‍රශ්නයක් නෑ මොකද ඒ තුල අපිට අස් කරගන්න data නොමැති නිසා
right ඒතර ඒක නිසා සාමාන්‍යයෙන් අපි කියනවා disk එකක් format කරනවා නම් backup එකක් අරගෙන format කරන්න. ඒතර මොකක් හෝ ගැටලුවක් වෙලා අපිට මොකක් හරි දෙයක් වුණොත් අපිට පුළුවන් backup එක පාවිච්චි කරගන්න. හරි. එතකොට disk එකක් format කරනකොට මම දැන් මේ කතා කරන්නේ මුලින්ම ගන්න disk එකක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ market එකට ගිහිල්ලා market එකෙන් අරගන්න fresh device එකක් ගැන මම මේ කතා කරන්නේ. right fresh device එක ගත්තම fresh device එක නොය වගේ. කියන්නේ මම මත පැත්තට කියන අර සුදු පාට රවුමක් වගේ. කියන්නේ මොකොත් දත්ත කබඩක් වුණා කියලා මොකවත් දන්නේ නැහැ. නිකන් දන්නවා යා ගාව disk එකක් තියෙනවා ඒකේ උදලියට දෙකොල්ල ලියන්න පුළුවන්. කඩේ ගිටාර එකක් වගේ එකක් කියන්නේ අර ස්පින්ඩල් එක ඒකට අපි කතා කරන්නේ ලැටර් එක කොහොම තියෙනකොට right ස්පින්ඩල් එකකට කනෙක්ට් වෙලා තමයි ඔයගලන්ගේ හෙඩ් එක තියෙන්නේ කියලා නේද? එතකොට ගිටාර එකක් වගේ එකක් තියෙනවා ගිටාර හැඩයකට වඩා ටිකක් වෙනස් ඒක. කොහොම හරි මේ ප්ලැටර් එකට කනෙක්ට් වෙලා තියෙනවා මෙහෙම කෙනෙක්. හැබැයි මෙයා ඉන්නේ රීඩ් කරන්න රයිට් කරන්න කියන එක සහ මොනවාද රීඩ් කරන්නේ රයිට් කරන්නේ කියන එක තාම හඳුනගන්න බෑ. අලුත් ඩිස්ක් එකක. ඒක මුලින්ම කරන දේ තමයි ඩිස්ක් එක පාර්ටිෂන් කරන්නේ. අපි මේ පාර්ටිෂන් කරනවා කියලා කියන්නේ සිංහලෙන් අපි ඔබට කියනවා පංගු බෙදනවා කියලා. අපි මේ ඩිස්ක් එකට අඳුන්වලා දෙනවා ඔයාගේ උඩ දත්ත ලිවීමේ හැකියාවක් තියෙනවා. ඒ හැකියාව තියෙන කොටස් තමයි මෙන්න මේවා කියන්නේ. right ඒක අපි පාර්ටිෂන් කරනකොට කොටස් දෙකකට පාර්ටිෂන් කරොත් අපේ කම්පියුටර් එකේ Windows Explorer ගියාම ඔයාලට මේ වගේ කොටස් දෙකක් බලා ගන්න පුළුවන්. මගේ එකේ C drive එකයි D drive එකයි කියලා තියෙනවා. අපිට අවශ්‍ය නම් අවශ්‍ය පරිදි අපිට පාර්ටිෂන් සදා ගන්න පුළුවන්. සාමාන්‍ය පාර්ටිෂන් සදා ගන්න දෙන්නේ උඩරිම 5 මට මතක විදිහට. right එතකොට hard disk එක කොටස් 5කට බෙදලා තියාගන්න පුළුවන්. ඒක තමන්ගේ අවශ්‍යතාවයන්. ඒ වගේම තමයි මේ පාර්ටිෂන් කරන එක manage කරගන්න පුළුවන් utility එකක් තියෙනවා. utility software එකක් තියෙනවා disk manager කියලා. right so disk manager එකේ පෙන්නන්නේ ඔයාගේ කම්පියුටර් එකේ තියෙන hard disk එක බෙදලා වෙන් කරලා තියෙන කොටස්. දැන් මෙතනදී ඔයගලන්ට පේනවා ඇති C එකයි D එකයි විතරක් අපේ අතන Explorer එකේ නැත්නම් File Explorer එකේ පෙන්නුවට මෙතන තියෙනවා තව කොටස්. right disk 0 partition 1 කියලා එකක් තියෙනවා මෙගාබයිට් 240ක. Windows C කියලා කියන්නේ අපිට පේන්න තිබ්බේ. right ඊට පස්සේ 951 MB තියෙනවා NTFS වලට අදාළව භාවිත කරගන්න. right ඔය විදිහට disk එක partition වෙනවා ඒකේ ඇතම් කොටස් තියෙනවා සුදු කොටස් අපේ ප්‍රයෝජනයට ගන්න බැරි. නමුත් මතු කාලේදී ඒක අවශ්‍ය වෙන පරිදි change කරලා අපිට පුළුවන් මොකක් හරි allocation එකක් අපිට සිද්ධ කරගන්න. හැබැයි ඒ සිද්ධ කරගන්නකොට පොඩ්ඩක් මතක තියාගන්න මෙන්න මේ කියන දේවල් මේ විශේෂයෙන් මේ Windows RE tool කියලා තියෙන දේවල් ඒවා merge කරගන්න යන්න එපා. right එකතු කරගන්න යන්න එපා. මාගේ hard disk එකේ තියෙනවා partition 5. ඔයාලට අවශ්‍ය නම් partition 3ක් බවට මේක අඩු කරන්න. ඔයාලට පුළුවන් එක partition එකකට අර ඉතිරි දෙන්න ඔබවන්න, ගිතවන්න පුළුවන්. right ඒ කරලා partition ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට අවශ්‍ය නම් partition ප්‍රමාණය වැඩි කරන්න. ඔයාලට පුළුවන් මෙතනින් මේ එක partition එකක් උඩ right click කරාම ඔයගලන්ට දෙනවා options කීපයක්. format තියෙනවා, change drive letter and path කියලා කියනවා. ඔයාලට අවශ්‍ය නම් drive letter එක change කරගන්න පුළුවන්. එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද programs එක prefer කරලා ඒක jumble වෙනවා. right ඊළඟට shrink කරන්න පුළුවන්. මේ shrink කරනවා කියලා කියන්නේ තව කොටස් වලට ගලවනවා කියන එක. right එතකොට ඔය කියන facilities ටික ඔයගලන්ට එනවා disk manager කියන එකෙන්. ඒකට ඒක අදාළ වෙන්නේ ඔය disk එක partition කරන ඒ දේවල් වලටත්
අදාළව තමයි අපි ඔක කතා කරන්නේ. right? ඒතකොට ඩිස්ක් එක හරියට පාර්ටිෂන් වුණොත් ඒ අදාළ පාර්ටිෂන් ප්‍රමාණය ඔයගලන්ට මේ ඩිස්ක් මැනේජර් ඇතුලේ බලා ගන්න පුළුවන්. right? හරි. එතකොට ඩිස්ක් මැනේජර් මම ඔයගොල්ලෝ ක්ලෝස් කරන්න. right. එතකොට අපි fresh disk එකක් ගත්තා කොටස් වලට බෙදාගත්තා. right. ඒවට වෙන වෙනම ඉංග්‍රීසි නම් කියනවා. ඉංග්‍රීසි අකුරු නම් නෙවෙයි අකුරු කියනවා. right. ඊට පස්සේ අපි කරන්නේ බෙදාගත්ත කොටස් වල දත්ත ගබඩා කරන්න හැකිවන ආකාරයෙන් අර බ්ලොක්ස් ටික නිර්මාණය කරගන්නවා. අපි ඒකට කියනවා ක්ලස්ටරින් කියලා. right. ඒක බ්ලොක්ස් ටික නිර්මාණය කරගත්තයින් පස්සේ තමයි සාමාන්‍ය ෆයිල් එකකට තේරෙන්නේ. මට දැන් hard disk එක සම්බන්ධ වෙලා ඉන්න සාමාන්‍ය ෆයිල් එක. දැන් මේකේ data ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. right data දෙන්න පුළුවන් දෙන්නේ. ඒක නිසා මට data save කරන එක ප්‍රශ්නයක් නෑ. නමුත් ඔය ඊට කලින් තියෙන අවස්ථා දෙකේම save කරන්න කියලා හිතුවොත් ඔයාලට errors එනවා. right හරි මේක පැහැදිලිද format කරන විදිහ? confirmation එකක් දෙන්න බලන්න. right එක්කෙනයි right okay හරි ඔතනින් මේ පහල අපි කතා බහ කරලා තියෙන්නේ කොහොමද ෆෝමැට් කරපු ඩිස්ක් එකකින් data recover කරගන්න එක. ඒක ෆෝමැට් කරපු ඩිස්ක් එකක් හෝ delete වෙච්ච data හෝ ඔය මේ කියන එක මේ concept එකට අදාළයි. දැන් data එකක් delete වෙනවා කියලා කියන්නේ අපිට computer එකේ පේන තියෙන දෙයක් නැති වෙලා යනවා කියන එක. දැන් ඔයගොල්ලන් delete කරාම recycle bin එකට move වෙනවා. එයා අවශ්‍ය නම් අපිට restore කරගන්න පුළුවන්. අපි permanently delete කරපු කෙනෙක් අපිට නැවත restore කරගැනීමේ ක්‍රමවේදයක් නැහැ. නැතුව නෙවෙයි අපි ක්‍රමවේදය අපි ලොකුට භාවිත කරන්නේ. ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි අපි කියන්නේ recover කරනවා කියලා. so මේ recover කරන එක කොහොමද මොකක්ද සිද්ධ වෙන්නේ කියන එකට තමයි මම මේ ෆොටෝ එක ඔයගලන්ට දාලා තියෙන්නේ. මෙතන මේ ones and zeros කියලා කියන්නේ hard disk එකේ ඇත්තටම ගබඩා වෙලා තියෙන ෆයිල් එක. නැත්නම් අර physical view එක operating system එකට පේන operating system එකට පේන්නේ ones and zeros කියලා මම කිව්වා. right අපිට තමයි මේ ලස්සන icon එක පේන්නේ. ඒක තමයි logical view. දැන් මේ ෆයිල් එකක් delete කරනවා කියලා කියන්නේ අපි අර logical view එක අස් කරලා දානවා කියන එක. ඔය මැද පින්තූර වෙන්නේ logical view එක අස් වෙනවා. physical එක න එහෙම තියෙනවා. ඒක මතට තව මොනවා හරි right වෙනකම්. right ඒකයි ඔය යම් යම් අවස්ථාවලදී hard disk වල ප්‍රශ්න ආවෙත් පස්සේ ගොඩක් වෙලාවට formatting part එකක් යනවා නැත්නම් update එකක් යනවා. හිතලම තිබුණු කොටසක් like හිතලම අපි ආරක්ෂා කරගෙන හිටපු ෆයිල් ප්‍රමාණයක් යම් හේතුවක් නිසා delete වෙනවා. right ඒක delete වෙනවා කියලා කියන්නේ ඇත්තටම අර physical link එක කියන්නේ physical file එකට තියෙන link එක logical file එකෙන් ගලවනවා කියන එක. logical එක කියන්නේ අපිට පේන්නේ. physical එකට කියන්නේ hard disk එකේ ඇත්තටම තියෙන ones and zeros තමයි. එතකොට recover කරනවා කියලා කරන්නේ මේ link එක නැවත repair කිරීම. right ඒකයි ඕගලන්ගේ hard disk එකක් මොකක් හරි හේතුවක් නිසා මොන හරි data එකක් delete වුණොත් ඔයගොල්ලෝ ටෙක්නීෂියන් කෙනෙකුට කතා කරලා ටෙක්නීෂියන් මුලින්ම අහන දේ තමයි දේවල් ටික delete වෙලා ඔයා තවදුරටත් වැඩ කරගෙන ගියාද මොන හරි අලුතෙන් save කරාද කියලා. මොකද ඒ ප්‍රශ්නේ අහන්න හේතුව තමයි අලුතෙන් save කරොත් ඒ save වෙන ones and zeros ටික යන්නේ මෙන්න මේ delete වෙච්ච file එකේ physical file එක උඩට නම්. ඒ කියන්නේ delete වෙච්ච කෙනාගේ ones zeros ගාවට. එතන replace වීමක් සිද්ධ වෙනවා. මොකද දැන් මේ delete වෙච්ච කෙනා නැවත භාවිතයක් නැහැ.
ඒක නිසා ඒක රීප්ලේස් වීමක් සිද්ධ වෙනවා. ඒ දත්ත ටික රීප්ලේස් වීමක් සිද්ධ වෙනවා. එහෙම වුණාම රිකවර් කරගන්න බෑ. හේතුව තමයි අර කලින් තිබ්බ ලින්ක් එක ලින්ක් වෙලා තියෙන තැන නෙවෙයි. නැත්තම් ලින්ක් වෙලා තියෙන දත්ත ටික නෙවෙයි දැන් එතන පවතින රීරයිට් වුණා. වෙන දත්ත වගේ. right ඒක නිසා ගොඩක් වෙලාවට ටෙක්නීෂියන්ස්ලා කියනවා මොකක් හරි කො ඉෂුව එකක් වුණාම පළවෙනි අහන ප්‍රශ්නේ තමයි මොන හරි නැවත සේව් කරලා එහෙම වුණොත් ඒගොල්ලෝ කියනවා රයිට් ගේන්න අපි try කරලා බලමු මේක ෂුවර් පොයින්ට් එකක් නෙවෙයි කියලා. මොකොත් ලියවෙච්ච නැති එකක්. නැත්නම් මොඩිෆිකේෂන්ස් මොකොත් එතනින් ඉස්සරහට ගියේ නැති වුණොත් එහෙම ලොකු හැකියාවක් තියෙනවා. අදාළ ඩිලීට් වෙච්ච ෆයිල් එක නැවත ක්‍රියේට් කරගන්න නැත්නම් අපිට නැවත රිකවර් කරගන්න. right ඒක සමතක තියාගන්න. මොකක් හෝ හේතුවක් නිසා ෆයිල්ස් ඩිලීට් වුණොත් hard disk එකේ තව අලුත් rewriting හෝ අලුත් saving කියන දේවල් කරන්න යන්න එපා. හරි. පැහැදිලිද ඕක? right ළමයි right ළමයි මට තප්පරයක් දෙන්න වතුර ඉවරයි මට වතුර ටිකක් ගන්න ඕනේ. right දැන් මේ අපි කතා කරන්න යන්නේ විභාගෙදී ඇත්තට කියන්නේ වැඩිපුරම ඔයගලන්ගෙන් ටෙස්ට් කරලා තියෙන සෙක්ෂන් එක ගැන. right ක්‍රියායන කළමනාකරණය process management කියලා අපි කියනවා. right ඒතර මේක හොඳට ඔළුවට දාගන්න ඕන පුතේ. නැත්තම් ඉස්සරහට තියෙන වැඩ ටික කරන්න වෙන්නේ නැහැ. දැන් මේකේ ඔයගලන්ට තව පිටු දෙකක් ඉස්සරහට පෙරළුවම පේන තියෙයි ක්‍රියායන කළමනාකරණ රූප සටහන් නැත්තම් මේ සත්ත්ව රූප සටහන කියන එක. මේක ඔයගලන්ට තනියෙන් ඇඳ ගන්න පුළුවන් වෙනවා. right ඕකෙන් සෑහෙන ප්‍රශ්න අහලා තියෙනවා ස්ට්‍රක්චර්ඩ් පේපර් එකට. right හරි මෙතන සිද්ධ වෙන දේවල් ටික පොඩ්ඩක් මම මතක් කරන්නම්. හොඳට මතක තියාගන්න මේ ක්‍රියායනයක් කියලා කියන්නේ ක්‍රියාවලියකට නෙවෙයි කියන එක. right ක්‍රියායනයක් කියලා කියන්නේ process එකක්. right program එකක් නෙවෙයි. වැඩසටහනක් නෙවෙයි. right දැන් ඔය ප්‍රශ්නේ ඔය විදිහටම පේපර් එකෙත් අහලා තියෙනවා. program එක කියලා කියන්නේ process එකක්ද? ඔයාගේ answer එක justify කරන්න. program එකක් කියලා කියන්නේ අපි මොනවාද? install කරලා තියෙන මොකක් හරි වැඩසටහනක්. right program එක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තයින් පස්සේ ඒ program එකට අදාළව තියෙන processes තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඕගලන්ගේ machine එකක මේ processes බලා ගන්නවා නම් කොහොමද බලාගන්නේ? ඔයගලන්ට පුළුවන් task manager යන්න නේද? task manager කියන කෙනා තමයි මේ moment එකේ ඔයගලන්ගේ computer එකේ run වෙන processes ගැන සම්පූර්ණ අදහස ඔයගලන්ට දෙන්නේ. ඒතර දැන් මේ moment එකේ මගේ machine එකේ apps 6ක් run වෙනවා. Google Chrome, Microsoft PowerPoint, Whiteboard එක, Photos කියන එක කෙනා task manager and Zoom meeting. ඒකේ පෙන්නලා තියෙනවා කොහොමද මේවා memory එක පාවිච්චි කරන්නේ, CPU එක පාවිච්චි කරන්නේ, right hard disk එකේ කොච්චර පාවිච්චි වෙනවද,
graphical processing unit එක GPU එක කොච්චර පාවිච්චි වෙනවද right power usage කොහොමද right කොච්චර power ප්‍රමාණයක් බැටරි එක කොච්චර භාවිතා වීමක් සිද්ධ වෙනවද ඔය කියන දේවල් ටික right දැන් මේ මෙතන මේ තියෙනවා background processors right ඒ කියන්නේ පිටිපස්සෙන් සිද්ධ වෙන ක්‍රියාවල right ඒතර එතන ගොඩාක් වෙලාවට තියෙන්නේ එකක් OS එක පැත්තෙන් තියෙන services තියෙනවා right ඊට අමතරව අපිට එන utility software වලින් අපිට දීලා තියෙන දේවල් තියෙනවා ඒ වගේම ඔයගලන්ට පේනවද මේ දැන් මෙතන තියෙනවා Chrome එකේ processors ගොඩක් පේනවද right එතකොට අර උඩ පෙන්නලා තියෙන්නේ ඇත්තටම අපේ program එක right program එක සහ එයාගේ main process එක කියලා අපි කියනවා right හැබැයි මෙතන පෙන්නනවා ඒ තියෙන sub processors මොනවද කියන එක right ඔය වගේ කම්පියුටර් එක ඇතුලේ අපි එකම process එකක්වත් run කරන්නේ නැති මොහොතකත් processors සෑහෙන ගාණක් ඒවට අපි කියනවා system processors කියලා right system processors සෑහෙන ගාණක් ක්‍රියාත්මක වෙනවා right ෆෝන් ගත්තේ ප්‍රශ්නයක් අහනවද කවුරු හරි නැත්නම් මයික් එක ඔන් වෙලාද කාගේ හරි වැරදිලා right හරි එතකොට ඕක අපි ටියුට් එකේ සරලව සඳහන් කරලා තියෙනවා ක්‍රියා යනයක් process එකක් කියලා කියන්නේ මේ modern computers වල ඇවිල්ලා තියෙන basic concept එකක් එතකොට process එකක් කියලා කියන්නේ execute වෙන program එකක් ක්‍රියාත්මක වෙන program එකක් program එක ක්‍රියාත්මක නොවන තාක්කල් program එකට අදාළව processors නිර්මාණය වෙන්නේ නැහැ OS එකට අදාළව process නිර්මාණය වීමක් තියෙනවා. OS එක කියලා කියන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන ප්‍රධානම program එකක්. නේද? ඒතකොට මුලින්ම OS එක boot වුණාම operating system එක වැඩසටහනක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒකට අදාළව තියෙන processors run වෙනවා. right? එතකොට එක වැඩසටහනකට එක program එකකට බොහෝ අවස්ථාවන් වලදී processors ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. right? හරි. ඒ වගේම තමයි මෙතන අපි කතා බහ කරලා තියෙනවා මේ කම්පියුටර් එක ඇතුලේ තියෙන processors වර්ග right ඒක අපි කියලා තියෙනවා මේ IO bound processors සහ processor bound processors right ඒ කියන්නේ මේ input output එක bound වෙච්ච බැඳිච්ච ක්‍රියායන තියෙනවා සකසනයත් එක්ක processor එකත් එක්ක බැඳිච්ච ක්‍රියායන තියෙනවා right දැන් ඔයගොල්ලෝ CD එකක් ඔයගලන්ගේ CD ROM එකේ දාලා play කරනවා නම් ඒක CD ROM එක කියන input device එක එක්ක බැඳිලා තියෙන process එකක් right දැන් මේ ඔයගොල්ලෝ screen එකේ මේ දකින පින්තූරේ දකිනකොට මේ screen එක කියලා කියන්නේ output device එකක් monitor එකත් එක්ක බැඳිලා තියෙන process එකක් තමයි මේ ඔයගොල්ලෝ මේ monitor එකෙන් දේවල් බලනකොට සිද්ධ වෙන්නේ right keyboard එකේ key එකක් press කරනකොට ඒක ඒ input device එකට bound වෙච්ච process එකක් key press කියන එක right ඒවට අපි කියනවා IO bound processors කියලා අපේ කම්පියුටර් එක ඇතුලේ run වෙන දේවල් විශේෂයෙන් programs right program එකක් run වෙනකොට ඒ program එක run වෙන්නේ processor එක base කරගෙන සකසනය base කරගෙන එතකොට සකසනය තුල ක්‍රියාත්මක වෙන වැඩසටහන් වලට අදාළ ක්‍රියාවලිය වලට අපි කියනවා processor bound process කියලා right සකසනය වෙත බඳින ලද ක්‍රියායන කියලා. එතකොට මේ දෙන්නගෙන් ඉතා වැඩි වේගයකින් වැඩ කරන කෙනෙක් තමයි processor එකට බැඳිලා ඉන්න process. කියන්නේ සකසනයේට CPU එකත් එක්ක වැඩ කරන process ටික. මොකද CPU එක කියලා කියන්නේ තප්පරයකට instruction බිලියන ගණක් execute කරන තරම්. එයා බොහොම වේගයෙන් වැඩ කරනවා. right input output එක බැඳිලා තියෙන ඒවා comparatively slow. දැන් ඔයගලන්ට මේ කාලේ නම් ඔය මම මේ කියන අත්දැකීම් ටිකක් ලබා ගන්න අමාරුයි. මොකද දැන් processor එකයි performance උයි වැඩි කරලා ගොඩක් වෙලාවට CD-ROM එක play කරන CD එකක් එහෙම හිර වෙවි රන් වෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ කම්පියුටර් එකේ programs කීපයක් on කරගෙන CD එකක් play කරනවා නම් ඒකෙන් සින්දු අහන්න audio CD එකක් play කරනවා නම් කම්පියුටර් එකේ
සමහර වෙලාවට ඔයගලන්ට අවස්ථාවල් එනවා සින්දුව පොඩ්ඩක් පෝස් වෙලා තියලා ප්ලේ වෙන්න. right? ඒකට හේතුව තමයි processor bound processors ටික. processor එකත් එක්ක බැඳිලා වැඩ කරන කට්ටිය වැඩි machine එක ඇතුලේ. ඒගොල්ලන්ට මුල් තැන දෙන්න ගියාම අර IO bound එක පොඩ්ඩක් අතහැරෙනවා, මග හැරෙනවා OS එක. right? එතකොට ඒ දෙක හරි විදිහට sync කරගන්න බැරි වෙනවා. right? ඔය වගේ ප්‍රශ්න නිසා සමහර වෙලාවල් වලට ඔයාට හිර වෙන කතියක් දැනෙනවා. ඒකට memory allocation part එකකුත් තියෙනවා. ඒකත් බලපානවා. මේ process එකේ තියෙන speed එක, process වල තියෙන speed එකත් බලපානවා. ක්‍රියාවලිය වල තියෙන මේ කියන speed එක. ඒතර මතක තියාගන්න process types දෙකක් තියෙනවා. IO bound process and processor bound process. ඒ වගේම තමයි මේ ඕනම process එකකට කම්පියුටර් එක හැදෙන ඕනම process එකකට මෙන්න මේ කියන ගුණාංග ටික ඔයගලන්ට දැක ගන්න පුළුවන්. ID එකක් තියෙනවා, එයාව හඳුන්ව ගන්න. identification එකක් තියෙනවා, ID එකක් කියලා අපි කියනවා. ක්‍රියාත්මක කළ හැකි කීයටයක් තියෙනවා. අනිවාර්යෙන් තිබිය යුතුයි. මොකද අපි දන්නවා program එකක් run කරාම තමයි process එකක් හැදෙන්නේ. ඒක අනිවාර්යෙන් එහෙම එකක් තිබිය යුතුයි. ඊළඟට data තියෙනවා. process එකට අදාළව වැඩ කරන්න තියෙන data, ක්‍රියාත්මක වීමට අදාළව වැඩ කරන්න තියෙන data ටික සහ context එකක්. අපි කියනවා process එකට අදාළව සන්දර්භයක් තියෙනවා. ඒ සන්දර්භය කියලා කියන්නේ මේ process එකේ ගති ලක්ෂණ ටික. right? එයාට තියෙන දැන් උදාහරණයක් විදිහට අපි student කෙනෙක් ගත්තොත් student අදාළව තියෙන context එක විදිහට අපි කතා කරනවා student name එක, එයා දැන් මේ වෙලාවේ මොන grade එකේද ඉන්නේ, right? මොනවාද කරගෙන යන්නේ. ඒක තමයි එයාගේ context එක. ඒ වගේ මේ process එකටත් ඒකට දාලා context එකක් තියෙනවා. ඕක ගැන අපි ඉස්සරහට කතා කරනවා context switching කියන concept එකට ආම සන්දර්භ ස්විචනය කියන concept එකක් තියෙනවා. එතන තාම මේ context එක මොකක්ද කියලා කතා බහ වෙනවා. දැනට මම ඔය පොඩි දේවල් ටිකක් දීලා තිනවා. PC කියලා කියන උතන personal computer කියන එක නෙවෙයි. program counter කියන එක. right? එතකොට program counter එක ඊළඟට priorities මූලිකත්ව මොනවද? wait වෙලා ඉන්නවද නැද්ද? ඔය කියන කරුණු කාරණා ටික අපි ඒක ඉස්සරහට කතා කරනවා. ටිකක් විස්තරාත්මකව කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. එතකොට මේ කියන හතර ID එක, executable code එක, ඒකට දාලා තියෙන data සහ context එක සන්දර්භය අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊළඟ පිටිය ඔයගලන්ට කියලා ඇති process එකක් හැදෙන විදි සහ නැති වෙන විදි. right? අපි ඔකට කියනවා process create වෙන විදිහයි process එකක් terminate වෙන විදිහයි. දැන් මේ process create වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. right? එකක් තමයි මේ new badge job එකක් හම්බෙන්නේ. ඒ කියන්නේ මේ නව කණ්ඩායම් කාර්යයක් සිද්ධ වීම. මේ new badge job එකක් කියලා කිව්වම මේක ගොඩක් වෙලාවට OS එක පැත්තේ තියෙන service එකක් සම්බන්ධයෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක්. right? එතකොට operating system එකට හම්බෙනවා programs set එකක් නැත්නම් instruction set එකක් ක්‍රියාත්මක කළ යුතු. right? එතකොට ඒක ක්‍රියාත්මක වීම නිසා අලුතෙන් process හැදෙන්න පුළුවන්. user ට පුළුවන් programs, ඒ කියන්නේ user ට පුළුවන් process හදන්න. user double click කරාම program එකක් program එක on වෙනවා. program එක on වෙනවා කියලා කියන්නේ processes හැදෙනවා කියන එක. ඊළඟට operating system එකට පුළුවන් යම් සේවාවන් services request කරන්න. right? උදාහරණයක් විදිහට ඔය updating වලට අදාළව දෙයක්. ඒක OS එකට අදාළව තියෙන service එකක්. security වලට අදාළව තියෙන services. right? එතකොට OS එකට පුළුවන් ඒ services ක්‍රියාත්මක කරන්න. එතකොටත් process නිර්මාණය වීමක් සිද්ධ වෙනවා. දැනටමත් ක්‍රියාත්මක වන වැඩසටහනක් තවත් ක්‍රියායනයක් ස්ටාර්ට් කිරීම. දැන් උදාහරණයක් විදිහට අපි මූවි එකක් බලන්න මීඩියා ප්ලේයර් එක ඔන් කරා කියලා කියන්නේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා කියන එක. දැන් වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන වැඩසටහන තමයි මීඩියා ප්ලේයර් එක ඔන් වෙලා පැවතීම. ඊට පස්සේ අපි වීඩියෝ ෆයිල් එක ඉම්පෝර්ට් කරාම මීඩියා ප්ලේයර් එකට වීඩියෝ ෆයිල් එකක් ප්ලේ කරන්න පටන් ගන්නවා අපි ප්ලේයර් එක ඇතුලේ. කලින් ප්ලේයර් එක නිකන් තිබුණේ. දැන් ඒකේ අපි වීඩියෝ එකක් ප්ලේ කරනවා. ඒ කියන්නේ දැනටමත් ක්‍රියාත්මක වෙවි ඉන්න අර වීඩියෝ ප්ලේයර් කියන ක්‍රියාවලිය තව ක්‍රියාවලියක් ස්ටාර්ට් කරනවා. වීඩියෝ එකක් ප්ලේ කිරීම කියන ක්‍රියාවලිය. right? එතකොට එතනත් අලුතෙන් process හැදෙන්න පුළුවන්.
right ඊට පස්සේ තියෙනවා process නතර කරන්න හේතු right ඒ කියන්නේ ක්‍රියායනයක් නවත්තන්න තියෙන හේතු දැන් මෙතන මම මේ පින්තූර දාලා තියෙන්නේ පොඩ්ඩක් ඔක වචන වලින් මතක තියාගන්න ටිකක් අමාරුයි ඒක නිසා පින්තූරේ පොඩ්ඩක් ඔලුවට දාගන්න බලන්න right ඔය පින්තූරේ බලලම ඔයගලන්ට දේවල් ටික කියන්න පුළුවන් එකක් තමයි සාමාන්‍ය නැවැත්වීමක් general termination එකක් වෙන්න පුළුවන් right සාමාන්‍ය නැවැත්වීමක් කියලා කියන්නේ වැඩසටහනක් ආරම්භ වෙනවා ක්‍රියාත්මක වෙනවා සහ නවතිනවා ක්‍රියාත්මක වීම ඉවර වුණාම ඒක සාමාන්‍ය දේ නතර කරනවා ඒක terminate වෙන්න එක හේතුවක් ඒ වගේම තමයි මේක පුළුවන් ක්‍රියාත්මක කාල සීමාව ඉක්මවා ගිය විට අර මතකනේ අර time sharing system එකක් තියෙනවා ඒ time sharing system එකකදී අපි ක්‍රියාවලියට යම් කාලයක් දීලා තියෙනවා මේ කාලය ඇතුළත ක්‍රියාත්මක වෙන්න right එතකොට ඒ තියෙන කාල සීමාව ඉක්මවා ගිය process එක automatically නතර වෙන්න පුළුවන් ඒ වගේ තමයි ඉල්ලා සිටින සම්පතක් නොමැති වීම දැන් ඕක ගැන ඔයගලන්ට හොඳ අත්දැකීමක් තියෙනවා හොයලා බලනවා නම් ඔයගලන්ගේ මැෂින් එකට විශේෂයෙන් මේක ලැප්ටොප් නෙවෙයි ඩෙස්ක්ටොප් වලට මේක හරියටම හරියනවා ඩෙස්ක්ටොප් එකට සවුන්ඩ් ඩිවයිසස් එකක්වත් සම්බන්ධ කරලා නැති අවස්ථාවක right headset එකක්වත් ස්පීකර් එකක්වත් මුකුත් සම්බන්ධ කරලා නැති අවස්ථාවක කම්පියුටර් එකේ තියෙන සින්දුවක් ප්ලේ කරොත් ඩබල් ක්ලික් කරොත් සින්දුව ඕපන් වෙනවා ඕපන් වෙලා මීඩියා ප්ලේයර් එකෙන් විශේෂයෙන් Windows මීඩියා ප්ලේයර් එක මේ වැඩේ කරනවා Windows මීඩියා ප්ලේයර් එකෙන් ඕපන් කරොත් Windows මීඩියා ප්ලේයර් එකෙන් කියනවා sound devices මුකුත් සම්බන්ධ කරලා නැහැ ඔයාට ඒක නිසා අපි මේක නතර කරනවා කියලා එයාම ඔටෝමැටිකලි නතර කරනවා right ඒ කියන්නේ රික්වෙස්ට් කරන රිසෝස් එක සිස්ටම් එක ගාව නැහැ right ඊළඟට execution errors දැන් ඒක ඔයගලන්ට අත්දකින්න පුළුවන් programming language එක කරනකොට programming language එක execute කරනකොට program එකේ code එකක් ලියලා අපි එයාව run කරනකොට code එකේ errors තියෙනවා නම් right ඒ කියන්නේ run වෙන්න තියෙන errors තියෙනවා නම් program එක එක්ක භාගයක් තුරට run වෙලා නතර වෙනවා නැත්නම් කොහොමදවත් run වෙන්නේ නැහැ. ඒ කියන්නේ run වෙන්න පටන් ගන්න ටක් ගාලා එහෙම නතර කරගන්න. මේකේ execution errors තියෙනවා. right ඊළඟට මේ මතක ප්‍රවේශ උල්ලංඝනය කිරීමක්. මතක ප්‍රවේශ උල්ලංඝනය කිරීමක් කියලා කියන්නේ එතනදී ඇත්තටම හොයලා බලන්නේ මේ වැඩසටහනකට අදාළව මෙමරි එකක් allocate වෙනවා. right ඒ කියන්නේ program එක run වෙනකොට program එකේ processes 10ක් තියෙනවා නම් ඒ process 10ට megabyte 10ක් වෙන් කරලා තියෙනවා. මේක උවමනාවට වඩා process පාවිච්චි කරන්න ගන්නවා නම් උවමනාවට වඩා memory එක පාවිච්චි කරන්න ගන්නවා නම් දැන් ඔයගලන්ට අත්දැකීම් ඇති සමහර software එක වැඩ කර යනකොට machine එක close කරනවා software එක run into error කියලා මේව කරනවා නැත්නම් not responding ඇවිල්ලා close කරනවා ඒ not responding එනවා කියලා කියන්නේ memory එක අනවශ්‍ය විදිහට භාවිතා වෙනවා සිද්ධ වෙලා තියෙනවා එතකොට මුළු machine එකම slow වෙලා stuck කරන්න කලින් operating system එක memory violation එකක් තියෙනවා කියලා එයාව close කරලා කියනවා අපිට නැවත එක්ක පටන් ගන්න ඒ වගේ වෙලාවට සමහර ලාට save කරලා නැති දෙයක් වුණොත් සම්පූර්ණයෙන් ඔයාට ඒ දේ අහිමි වෙන්නත් පුළුවන් ඒ වගේම තමයි මෙහෙයුම් පද්ධතිය හෝ ප්‍රධාන ක්‍රියාවලියක ඉල්ලීමක්. right ඒ කියන්නේ එක්ක OS එක කියනවා නතර වෙන්න කියලා. නැත්නම් main process එක කියනවා නතර වෙන්න කියලා. ඒ කියන්නේ අපි අහහා ඉන්න සින්දුව stop කරොත් player එකෙන් stop button එක තිබ්බොත් නේද? එතකොට සින්දුව නතර වෙනවා. එතකොට සින්දුව play වෙනවා කියන process එක නතර වෙනවා. එයාගේ parent process එක තමයි player එක. player එක තමයි මව් ක්‍රියාවලිය වෙන්නේ parent process එක වෙන්නේ නැත්නම් mother process එක වෙන්නේ ඒකේ stop button එක ක්ලික් කරාම සින්දුව play වෙන process එක නතර වෙනවා ඒ වගේම තමයි ප්‍රධාන ක්‍රියාවලිය අවසන් කළ විට ඒක හරියට play වෙවි ඉන්න player එකක් අපි close කරලා දැම්මා හා සමානයි කියන්නේ සින්දුව play වෙවි තියෙනකොට අපි player එක close කරනවා stop කරනවා නෙවෙයි player එක close කරනවා ඒතර player එක close කරනවා කියලා කියන්නේ player කියන process එක stop වෙනවා. එතකොට සින්දුව play වෙනවා කියන එක කොහොමද stop වෙන්නේ? right ඒ වගේ ප්‍රධාන ක්‍රියාවලිය අවසන් වුණාම ඕක අවසන් කරන්න පුළුවන්. හරි. මෙතනට එනකන් දේවල් ටික තේරුණාද?
හරි හොඳයි. right හරි මේ ටික ටිකක් කතා කරන්න දේවල් තියෙනවා ඒක නිසා අපි ඊළඟ පිටුවට යමු. එතකොට ඊළඟ පිටුවේ අපි කතා කරනවා කොහොමද මේ ඉන්ටරප්ෂන් එකක් කියන්නේ මොකක්ද ඒක හැන්ඩල් කරගන්නේ කොහොමද? ඒ කියන්නේ ඉන්ටරප්ෂන් එකක් කියන්නේ සිංහල වචනේ මෙතන පාවිච්චි කරලා තියෙනවා අතුරු බිඳුමක්. සාමාන්‍ය ඉංග්‍රීසි අර්ථය අරගත්තොත් බාධා කිරීමක් කියන එක. ඉන්ටරප්ට් කිරීම. එතන මේ බාධා කිරීමක් නැත්නම් අතුරු බිඳුමක් කියන එක ගොඩාක් වෙලාවට ඇති වෙන්න පුළුවන් මේ ආදාන ප්‍රතිදාන වලට අදාළව. right input output devices වලට අදාළව. right මොකද input device එකකින් යම් කිසි දෙයක් ඇතුල් කරනකම් ඒ data එකේ අදාළ process එක ලබා ගන්නකම් process එකට සිද්ධ වෙනවා නතර වෙලා ඉන්න. right එතකොට මේ interruption කියන එක සිද්ධ වෙන්නේ process එකේ උවමනාවක් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ player එක on කරලා Windows Media Player එක on කරලා ඊට පස්සේ CD එක දාලා player එකෙන් ගිහිල්ලා කියනවා CD එක play කරන්න කියලා. එතකොට player එකේ තියෙන CD එක අර rotate වෙලා read කරලා laser beam එකෙන් data එක කොහෙද පටන් ගන්නද කියලා හොයනකම් player එකට play කරන්න බෑ video එක. එතකන් බලාගෙන ඉන්න ඕනේ. ඒතර player කියන process එක එතනදී freeze වෙලා තියෙනවා. මුකුත් කරන්නේ නැහැ. idle වෙලා තියෙනවා. right එතකොට දැන් අපි player එකට play කරන්න CD එක play කරන්න කියලා කිව්වම player එක මොකද කරන්නේ? අපේ CD-ROM එක පැත්තට signal එකක් interruption signal එකක් යවනවා. right මට දැන් user කියනවා play button එක ඔබලා මේ CD එක play කරන්න කියලා. ඔයා CD එක rotate කරන්න පටන් ගන්න. laser එකට කියන්න මේක read කරන්න පටන් ගන්න කියලා. මොකද CD player එක ඇතුලේ තියෙන laser beam එකක්. කියවන්න. මොකද CD කියලා කියන optical device එකක්. ඒක laser beam එක දාලා අදාළ තැනට ඒක හදා ගන්න ඕනේ. rotate කරලා ගෙන්න ගන්න ඕනේ. ඒතර ඔය ඒ අතුරු බිඳුම කියලා අපි කතා කරන්නේ බාධාව. ඒ බාධාව handle කරගන්න විදිහ තමයි ඔතන පහළ පෙන්නලා තියෙන්නේ. එතකොට මේ ඔය පළවෙනි ඩයග්‍රෑම් එකෙන් මේක කියලා මම නම් කරලා තියෙන ස්ක්වයර් එකේ තියෙන්නේ මොකද්ද ප්‍රෝග්‍රෑම් එක රන් වෙවි තියෙනවා CPU එක ඇතුලේ. එයාට උවමනා වෙනවා input output device එකකින් යම් කිසි දෙයක් ලබා ගන්න. ඒක නිසා ප්‍රෝග්‍රෑම් එකේ input output device එකට යවනවා signal එකක්. right ඔයා ගාව තියෙන දෙයක් මට ඕනේ. එහෙම කරපු ගමන් input output device එක මොකද කරන්නේ? එයා ගාව තියෙන CD එක හෝ ඒ අදාළ device එකට අදාළ ක්‍රියාවලිය සිද්ධ කරලා data එක process එකට දෙන්න ලෑස්ති කරනවා. මේක බොහොම පොඩි seconds වලින් nano seconds වලින් සිද්ධ වෙන දෙයක්. නමුත් ඒක computer එකට ගත්තම සාපේක්ෂව සැලකිය යුතු කාලයක්. එතකොට ඒ අදාළ දේ ලෑස්ති කරලා එනකම් program 2 කියන කෙනා බලන් ඉන්න ඕනේ. CPU එකට වෙලා. මොකද එයා ඉල්ලන දේ එයාට ලැබෙන්න ඕන ක්‍රියාත්මක වෙන්න. OS එක ඔය වැඩේට කැමති නැහැ. OS එක කරන්නේ CPU එකේ එහෙම නිකන් ඉන්න කෙනෙක් හදනවා නම් අපි ඔකට කියනවා idle වෙන්න හදනවා කියලා process එකක්. process එකක් idle වෙන්න හදනවා නම් OS එක කරන්ටක් ගාලා idling process එක මාරු කරනවා memory එකට. memory එකේ available වෙලා ඉන්න run වෙන්න බලාගෙන ඉන්න වෙන process එකක් දානවා CPU එකට run වෙන්න කියලා. ඒක තමයි දෙවෙනි ස්ක්වයර් එකේ මම පෙන්නලා තියෙන්නේ සිද්ධ කරන ක්‍රියාවලිය. program 2 කියන එක RAM එකට අරගෙන යනවා. program 3 කියන කෙනාට අවස්ථාව දෙනවා. program 3 run වෙවි ඉන්නකොට input output device එකෙන් interruption signal එකක් CPU එකට එනවා. right ඔයා ඉල්ලපු input output දේ දැන් completed මට දෙන්න පුළුවන්. එහෙම වුණාම OS එක ඒ මොහොතේම තීරණය කරන්නේ right program 3 ඔයා දැන් run වුණා ඇති ඔයා යන්න memory එකට program 2 එන්න කියලා. right ඒක schedule වෙනවා scheduler කෙනෙක් පාවිච්චි කරලා. right ඉස්සරහට අපි කතා කරනවා schedulers කියන්නේ කවුද කියලා. ඒතර ඒ scheduler කෙනෙක් schedule කරන විදිහට තමයි ඊළඟට අවස්ථාව එන්නේ program 2ට අර complete වෙච්ච දේ අරගෙන run වෙන්නේ. right එතකොට ඔයගලන්ට හිතනවා ඇති දැන් ඒ කියන්නේ program 2 කොයි වෙලාවෙ රන් වෙයිද දන්නේ නැහැ අපේ process එක අතරමඟ නතර වෙලා හිර වෙලා තියලා ඉන්න ඕනේ කියලා. ඕක OS එක බොහොම ඉක්මනින් දැන් ගොඩක් වෙලාවට යන්නේ time sharing methods වලට අදාළව තියෙන CPUs. එතකොට ඔක ටක් ටක් ගාලා
ස්වැප් කරනවා මාරු කරනවා RAM එකයි CPU එකයි අතරමැද right ඒ කරලා හැමෝටම එයා ඉඩ ගන්න ලබා දෙනවා අපිට නොතේරෙන තරම් වේගෙකින් එයාට ඒක හොඳට තේරෙනවා මේක කොහොමද සෙටල් වෙන්නේ OS එකට තේරෙනවා මේක එක්කෙනෙක් එක මොහොතකට රන් වෙනවා කියන එක නමුත් අපිට සෙන්ස් වෙන්නේ නැහැ ඔය හේතුව නිසා තමයි අපි ප්‍රෝග්‍රෑම්ස් ගොඩක් රන් කරන අවස්ථාවක අපිට පොඩි ඩිලේ එකක් දැනෙන්නේ යම් යම් කටයුතු සම්බන්ධයෙන් ඒවා ඉන්ටරප්ෂන් සිද්ධ වීමටත් අදාළයි. තවත් හේතු තියෙනවා. right? ඒක ඔය විදිහට operating system එක RAM එක පාවිච්චි කරලා interruption කියන එක handle කිරීම සිද්ධ කරගන්න. තේරුණාද? හරි හොඳයි ඔව් නදුනි මේකේ සිද්ධ වෙන ක්‍රියාවලිය ඔළුවට දාගන්න පුතේ සරලව මෙහෙම මතක තියාගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙවි ඉන්නවා නදුනි මම කියන එක ක්ලියර් නේද පුතේ ඔය පැත්තට පොඩ්ඩක් මට කන්ෆර්ම් කරන්න right මේ විදිහට ඔළුවට දාගන්න ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනවා CPU එක ඇතුලේ මොකද රන් වෙන ප්‍රෝග්‍රෑම් එකේ මේ මොහොතේ රන් වෙන ප්‍රෝග්‍රෑම් එකේ තියෙන CPU එක ඇතුලේ ඒ ප්‍රෝග්‍රෑම් එකට උවමනා වෙනවා ඉන්පුට් අවුට්පුට් ඩිවයිස් වලින් යම්කිසි දෙයක් අපි හිතමුකෝ ඩේටා එකක් කියලා එතකොට ප්‍රෝග්‍රෑම් 2 එකේ ඉන්පුට් අවුට්පුට් ඩිවයිස් එකට ඉන්ටරප්ෂන් සිග්නල් එකක් යවනවා මට ඔයාගෙන් මේ ඩේටා එක අවශ්‍යයි එතකොට මේ ඩේටා එක ඉන්පුට් අවුට්පුට් ඩිවයිස් එක ඉල්ලන පරක්කුවට දෙන්නේ නැහැ. ඒ මොහොතේම සපයන්නේ නැහැ. ඒක යාට එතන ලෑස්ති කරන්න වෙලාවක් යනවා. ඒ වෙලාවට ප්‍රෝග්‍රෑම් 2 එක CPU එක ඇතුලේ මුකුත් නොකර ඉන්නේ. ඒ මුකුත් නොකර ඉන්න එකට ඔපරේටින් සිස්ටම් එක කැමති නැහැ. ඔපරේටින් සිස්ටම් එක නිතරම බලන්නේ CPU එක 100%ක් වැඩ කරවලා තියන්න. ඒක නිසා OS එක මොකද කරන්නේ? අර නිකන් ඉන්න ප්‍රෝග්‍රෑම් එක අරගෙන තියෙනවා RAM එකෙන් රන් වෙන්න බලාගෙන ඉන්න තව ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන කියනවා right. එයා රන් වෙන්න මෙයා මේ මොහොතේ නිකන් ඉන්නේ මෙයාට දෙයක් කම්ප්ලීට් වෙලා එන්න ඕනේ කියලා. ඒතර ප්‍රෝග්‍රෑම් 3 එක රන් වෙවි ඉන්න අතරතුරේ අර ඉන්පුට් අවුට්පුට් ඩිවයිස් එක එයාගෙන් ඉල්ලපු දේ කම්ප්ලීට් කරා කියන සිග්නල් එක CPU එක පැත්තට එවනවා. ඒ එව්වයින් පස්සේ ඒ එව්වයින් පස්සේ CPU එක තේරුම් ගන්නවා right input output device එකේ වැඩේ කරලා ඉවරයි එහෙමනම් දැන් program 2ට පුළුවන් එයාගේ දේ run කරගන්න එතකොට අවශ්‍ය වේලාවකට අපිට කියන්න බෑ ඒ මොහොතේම මේක swap වෙනවා කියලා අදාළ වේලාවෙදී ගැළපෙන ආකාරයට program 2 එකට නැවත අවස්ථාවක් දෙනවා අර IO complete කරපු IO completion එකට අදාළ data ටික පාවිච්චි කරලා CPU එක ඇතුලේ run වෙනවා නදුනි තේරුණාද හරි. ඉනුක ඔයා අහලා තියෙන ප්‍රශ්නේ හරි පුතේ. মালටි ටාස්කින් කියන එක සිද්ධ වෙන්නේ ওই විදිහට තමයි. ඒ කියන්නේ মালටි ටාස්ක් කියලා කියන්නේ අපේ RAM එකේ processors ගොඩක් ක්‍රියාත්මක වෙනවා. එතකොට মালටි ටාස්කින් වැඩ කරනකොට මේ interruption එක අදාළ නොවුණත් right මේ හතරවෙනි පින්තූරේ තියෙන දේ තියෙන්නේ. අන්න එතන মালටි ටාස්කින් කියන concept එක තමයි execute වෙන්නේ. එක්කෙනෙකුට වැඩ කරන්න දෙනවා තව එක්කෙනෙකුට වැඩ කරන්න දෙනවා ඊට පස්සේ තව එක්කෙනෙකුට වැඩ කරන්න දෙනවා ඒක අපිට නොදැනෙන වේගයකින් ඔපරේටින් සිස්ටම් එක මේන්ටේන් කරගන්න හරිද ඉනුක එතකොට ස්ලෝ වෙන්නේ RAM එකද මේ CPU එකද ස්ලෝ වෙනවා කියලා කියන්නේ අපි එතන කියන්නේ ඕක අපිට ස්ලෝ වෙනවා කියලා කතා කරන්න බෑ RAM එකට පුළුවන් උපරිම ප්‍රමාණය දරාගෙන ඉන්නවා CPU එක CPU එකට වැඩ කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයෙන් වැඩ කරනවා මැෂින් එක ස්ලෝ වෙනවා කියලා කියන්නේ OS එකට මේ ස්වැප් කරන වැඩේ හරියට කරගන්න බැරි වෙනවා තේරුණාද
කියන්නේ RAM එකත් එන්න පිරෙනවා CPU එකේ run වෙන එක වෙනවා OS එක මාරු කරන්න බලනවා. දැන් ඔයා නිකමට හිතන්නකෝ මේ ඕක අපි නිකන් මේ පින්තූර උඩින් බැලුවොත් මේක හරියට මේ අර මොකද්ද පිගන් හොදන මැෂින් එකක් කියලා හිතන්නකෝ. එතකොට ওই පිගන් ටික තමයි process කියලා කියන්නේ. ඒක තියෙන්නේ RAM එකේ. දැන් RAM එකට එක එක කට්ටිය ගෙනල්ලා පිගන් තියාගෙන යනවා. right OS එකේ වැඩේ තමයි මේ පිගන් අරන් හොදලා දාන්න ඕනේ ආයෙ තව එකක් හොදලා දාන්න ඕනේ මාරු කරගන්න ඕනේ ඔය ටික කරගන්න ඕනේ. ඔය ගේම් එක RAM එකට එන්න දේවල් වැඩිපුර පිරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාට හරියට පිගාන හොදගන්න බැරි වෙනවා. right එතකොට බින්දෙන්න පුළුවන්, මැෂින් එක අවුල් වෙන්න පුළුවන්, right ඔය වගේ කාරණා කීපයකටපත් වෙන්න පුළුවන්. තේරුණාද ඉනුක? ඔව් සර්. right හරි. දැන් ඔන්න ඔය ක්‍රියාවලිය ටික සිද්ධ වෙනකොට ඔපරේටින් සිස්ටම් එකට සිද්ධ වෙනවා මේ එක එක ප්‍රොසෙස් එකට. දැන් අර අපි ප්‍රොසෙස් එකකට අදාළව තියෙන කරුණු ගැන කතා කරනකොට අපි කතා කරන්නේ ID එකක් තියෙන්න ඕනේ. ඊළඟට executable code එකක් තියෙන්න ඕනේ. data තියෙන්න ඕනේ සහ context එකක් තියෙන්න ඕනේ කියලා. මේ context එක ඇතුළේ මෙතන නොකියවිච්ච වචනයක් තියෙනවා state එක කියන එක. తত্ত্বය කියන එක. right දැන් මේ process වලට operating system එකෙන් නිතරම state එකක් assign කරලා තියෙනවා. තත්ත්වයක් දීලා තියෙනවා. කියන්නේ මොන තත්ත්වෙද දැන් මෙයා ඉන්නේ. right අපි දැන් මම දැන් ඔයගොල්ලෝ පන්තියේ ඔයගොල්ලෝ වැඩ කරනකොට මං ගාව යම්කිසි මිම්මක් නැත්තම් තත්ත්වයක් තියෙනවා ඕගොල්ලෝ පිළිබඳ. මොන තත්ත්වවලද ඔයගොල්ලෝ ඉන්නේ. right හොඳටම හොඳ මට්ටමේද? තව ෂාප් වෙන්න ඕන මට්ටමේද? වැඩිපුර වැඩ කරන්න ඕන මට්ටමේද? ඔය වගේ තත්ත්ව අපි තියාගෙන ඉන්නවා පුද්ගලයන් ගැන. ඒ වගේ OS එක ඇතුලේ run වෙන processors වලටත් operating system එක state එකක් දීලා තියෙනවා, තත්ත්වයක් දීලා තියෙනවා. අන්නේ තත්ත්ව process එක රැඳිලා ඉන්න තැන සහ process එක ක්‍රියාත්මක වෙන ආකාරය අනුව change වෙනවා. right එතකොට අන්නේ states change වෙන්නේ කොහොමද මොකක් නිසාද කියන එක ගැන තමයි අපි මේ 7 state diagram එක ගැන ලියලා කතා කරන්නේ. එතකොට ඔය states ටික change කර process ටික හරියට manage කරන එකට අපි කියනවා process management කියලා. හරිද? right process management සිද්ධ වෙන process management කරනකොට process වල states වලට සිද්ධ වෙන දේ තමයි මේ diagram එකකින් ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ. right හරි මම දැන් ওই diagram එක අඳිනවා මුලින් ඉඳලා කතාව විස්තර කර ඔතනින් ඉස්සරහට පිටු දෙකක් විතර විස්තර කරලා තියෙන්නේ මම මේ දැන් ඔයගලන්ට කියන්න යන කතාව. right හරි යන්කො පොඩ්ඩක් white board එකේ පහළට මේ පැත්තේ ගමු නේද මේක මොකක්ද right දැන් අපි operating system එකක් ගත්තම නැත්නම් machine එකක් ගත්තම අපි දන්නවා machine එකේ data කියන එක store කරලා තියෙන්නේ hard disk එකේ. අපි එතකොට computer එකේ monitor එකෙන් අපිට පේන icons පාවිච්චි කරලා අපි double click කරනවා executable icons double click කරාම program එක run වෙන්න පටන් ගන්නවා. program එක run වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ ඒකෙන් processors හැදෙන්න පටන් ගන්නවා කියන එක. right ඔන්න ඔය හැදෙන process එක නැත්නම් process එකක් හැදෙනවා කියන තත්ත්වය අපි අඳුන ගන්නවා නිර්මිත කියන සිංහල වචනේ created කියන ඉංග්‍රීසි වචනේ. නිර්මිත අවස්ථාව. මේ නිර්මාණය වෙනවා කියලා කියන්නේ process එක බොහෝම සුළු කාලයක හිතන්නවත් බැරි නැනෝ තප්පර ගානක දී හම්බෙන state එකක්. ඒක නිසා මේ created state එක තියෙන processors computer එක ඇතුලේ specific තැනක තියෙනවා කියලා අපිට කතා කරන්න බෑ. මෙයා create වෙනවට අපිට. create වෙච්ච ගමන් right create වෙච්ච ගමන් තප්පරයක් වෙන ළමයි
හරි ළමයි. right එතකොට මේ නිර්මිත අවස්ථාව අර මම කලින් කිව්වා වගේ බොහොම සුළු අවස්ථාවකදී අපිට හිතන්නවත් බැරි කුඩා කාලයකදී process එකකට හම් වෙන තත්ත්වයක්. ඒක නිසා මේක පරිගණකයේ device එකක් මත hardware එකක් මත තියෙන state එකක් කියලා අපි සලකන්නේ නැහැ. මේක create වෙච්ච ගමන් එයා create වෙච්ච ගමන් මෙයාව admit කරනවා right admit සිංහලෙන් අපිට කියන්න පුළුවන් ඇතුළත් කරනවා කියලා right admit කරනවා waiting කියලා state එක මේ state එකට අපි කියනවා waiting කියලා නැත්නම් මේ state එකට අපි ready කියලා කියනවා ready state right සිංහලෙන් අපි කියනවා රැඳී සිටින එහෙමත් නැත්නම් සූදානම් තත්ත්වය right එතකොට මෙන්න මේ state එක තියෙන processes මේ state එක තියෙන processes ඉන්න තැනක් තියෙනවා අන්නේ ඉන්න තැන තමයි RAM එක right ඒ කියන්නේ program එක run වුණාම create state එක දුන්නා ටක් ගාලා ගෙනල්ලා දැම්මා RAM එකට RAM එකේ ඉන්න කට්ටිය ගාව තියෙන්නේ waiting state එක මේ waiting state ඉන්න process තමයි computer එක ඇතුලේ වැඩිපුරම තියෙන්නේ මොකද RAM එක පිරීලා ඉන්නේ ওই waiting state තියෙන කට්ටිය මේ waiting state ඉන්න කට්ටියගෙන් එක්කෙනෙක්ව තෝරගන්නවා තෝරගෙන එයාගේ state එක වෙනස් කරනවා run කියන right ධාවනය වන මේ ක්‍රියාවලියට අපි කියනවා dispatch කරනවා කියලා මුදා හරිනවා කියලා නේද මට සිංහල වචන මතක නැහැ මුදා හැරීම නෙවෙයි යැවීම right සිංහල වචනෙන් අපි කියනවා යැවීම කියලා right මම මේක රතු පාටින් ලියන්නම් මේ dispatch කරන කෙනා කවුද කියලා තෝරන එකට OS එකට උදව් කරන කෙනෙක් ඉන්නවා ඒ තමයි schedulers ලා අපි කියලා schedulers ලා කියලා කියනවා මේ වැඩේට short term scheduler කියලා කෙනෙක් ඉන්නවා කෙටි කාලීන නියමකාරක කියලා අපි සිංහලෙන් කියනවා right short term schedulers ලා එයා උදව් කරනවා මේ run වෙන state එක දෙන කෙනා කවුද waiting ගොඩකින් run state එක දාන්නේ කාටද කියලා ඒ run state එක දාපු ගමන් සිද්ධ වෙන්නේ එයා RAM එකේ ඉන්නේ ඇදලා දානවා CPU එකට ඊට පස්සේ එයා දිගටම run වෙනවා run වෙලා එයාට පුළුවන් run වෙන එක ඉවර වුණාම ඒ process එකට නැවත සිටීමේ උවමනාවක් නැහැ එතකොට පුළුවන් එයාට එයාව මුදා හරින්න පුළුවන් terminated කියන state right terminated අවසන් කළ right तर මෙතන සිද්ධ වෙන්නේ රිලීස් කිරීමක් මුදා හැරීමක් right මුදා හැරීම දැන් මේක තමයි සාමාන්‍ය process එකක සිද්ධ වෙන්න ඕන ක්‍රියාවලිය නේද create වෙනවා RAM එකේ ඉන්නවා run වෙනවා ඉවර වෙනවා හැබැයි අපේ modern computers මේ විදිහට වැඩ කරන්නේ නැහැ නේ modern computers විතරක් නෙවෙයි දැනට සෑහෙන කාලෙක ඉඳලා තියෙන computers මෙහෙම වැඩ කරන්නේ නැහැ අනිවාර්යෙන් මේගොල්ලෝ තව components එක බැඳලා තමයි වැඩ කරන්නේ එතකොට මේ run වෙවි ඉන්න කෙනෙකුට interruption එකක් එන්න පුළුවන් right අතුරු බිඳුමක් නැත්නම් අපි ඒකට කියනවා input output wait එකක් සිද්ධ වෙනවා කියලා එහෙ run වෙවි ඉන්න කෙනෙකුට input output wait එකක් ආවොත් නැත්නම් interruption එකක් ආවොත් මම කියන්නේ operating system එක කැමති නැහැ interruption එන කට්ටියව CPU එකේ තියාගන්න කියලා අපි interruption handle කරනකොට කතා කරේ. එහෙම වුණාම OS එක මෙයාගේ state එක change කරනවා blocked කියන state එකට.
right සිංහලෙන් නම් අපි කියනවා අවහිර කරන ලද අවහිර කළ right එතකොට මේක සිද්ධ වෙන්නේ IO weight එකකට අදාළව right එහෙමත් නැත්නම් interruption කියලා අපිට කියන්නත් පුළුවන් right එතකොට අවහිර කරන්නේ IO weight එක complete වෙනකම් right input output weight එක නැත්නම් interruption එක complete වෙනකම් interruption එක complete කරාම මෙයාව එක සැරේ run කරන්න ගන්නෑ දැන් තේරෙනව නේද අර program 2 එක ඒ වෙලාවෙම ටක් ගාලා run වෙන්නේ නැත්තේ ඇයි කියලා interruption එක complete වුණාම එයාව දානවා මේ ආයෙත් ready කියන state එක යාට දෙනවා right එතකොට blocked කියන state එක මාරු වෙනවා waiting and ready කියන state එකට IO එක complete වුණා right නැත්නම් interruption completed කියන තැනට ආවා. ඒතර මේ කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ RAM එක ඇතුලේ. right එතකොට ඔයගලන්ගේ RAM එක පිරලා තියෙන්නේ මොනවයින්ද? wait වෙලා ඉන්න processors වලින් සහ block වෙලා ඉන්න processors වලින්. run වෙන එක්කෙනා RAM එක ඇතුලේ තියාගන්න run කියන එක RAM එක ඇතුලේදී change වෙනවා. එතන තමයි මේ run කියන state එක change වෙන්නේ. change වෙච්ච ගමන් එයා CPU එක ඇතුලට ඇදලා අරගන්නවා. right දැන් ප්‍රායෝගිකව සිද්ධ වෙන දේ තමයි modern computers වල සහ පරිශීලකයෝ විදිහට අපි ගොඩක් processors run කරන්න පටන් ගන්නවා ගොඩක් අවස්ථාවලදී. එතකොට මොකද වෙන්නේ? ඕගලන්ගේ RAM එක process වලින් පිරෙන්න ගන්නවා. create වෙන කට්ටිය එනවා waiting කියලා label එකක් ගහ ගන්නවා. create label එක ගලවනවා waiting කියලා label එක ගහ ගන්නවා. මේ double click කරලා open කරන OS එකෙන් on වෙලා තියෙන ඔක්කොම ටික RAM එකේ ඇවිල්ලා පිරෙන්න ගන්නවා. RAM එක පිරෙනවා කියලා කියන්නේ OS එකට වැඩ වැඩි වෙනවා කියන එක. right එයා ඒකට කැමති නැහැ. මොකද RAM එක පිරෙන්න එකක් අලුතෙන් හැදෙන කට්ටියව RAM එකේ තියාගන්න බැරි වෙනවා. අනිත් එක අවශ්‍ය කට්ටිය තෝරලා අරගන්න OS එකට වැඩි වෙලාවක් ගත කරන්න සිද්ධ වෙනවා. right සහ processors RAM එක උඩ වැඩි වෙනවා කියලා කියන්නේ අනියමින් machine එක slow වෙන්න පටන් ගන්නවා. මේ නිසා OS එක technique එකක් පාවිච්චි කරනවා hard disk එක උදව්වට අරගෙන. right එතකොට මේ කඩේරෙන් පහළ තියෙන්නේ hard disk එක. මේ hard disk එකේ මේ ඇත්තට මේ පාවිච්චි වෙන concept එකට තමයි අපි virtual memory එක කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ games එහෙම ගන්නකොට games වලදී කියනවනේ නේද? installation වලට මෙච්චර ඉඩක් ඕනේ. free space එක මෙච්චර තියෙනවා. ඒකට free space එක එච්චර තියෙන්න ඕනේ කියලා කියන්නේ මේ program එක run වෙනකොට OS එකට කියලා තියෙන්නේ. ඔයාට hard disk එකෙන් මෙච්චර ප්‍රමාණයක් වෙන් කරලා ගන්න පුළුවන්. ඒක පාවිච්චි කරන්න මෙන්න මේ program එකත් එක්ක කියලා. එතකොට ඒක පාවිච්චි වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවලදී. දැන් RAM එක එන්න පිරෙනවා. RAM එක පිරෙන දෙන්නෙක් පුරවන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි waiting ready කියන එක්කෙනා. waiting ready state තියෙන processors. මේ නැත්තම් මේ blocked කියන state එක තියෙන processors. එහෙම ඉන්නකොට RAM එක operating system එක කරන දේ තමයි මේ wait වෙලා ඉන්න කෙනාව ගෙන්නනවා state එකකට නැත්තම් hard disk එකට මාරු කරනවා. එයාගේ state එක hard disk එකට මාරු කරාම swapped out and waiting කියලා අපි කියනවා. right මේකට සිංහල වචන විදිහට අපි කියනවා ප්‍රතිහරණය වූ සහ රැඳී සිටින ඒක රවුම ඇතුලේ ලියවෙන්න ඕන ඉඩමදිමට right මේ කරන ක්‍රියාවලියට අපි කියනවා suspend කරනවා කියලා right අත්හිටුවනවා කියලා
ඊට පස්සේ RAM එකේ තියෙන busy ගතිය අඩු වුණාම crowd ගතිය අඩු වුණාම මෙයා නැවත වතාවක් මෙයාව ප්‍රතිහරණය කර සහ රැඳී සිටින තත්ත්වයට ගන්න. මේකට අපි කියනවා activate කරනවා කියලා. නැත්නම් ක්‍රියාත්මක කරනවා කියලා කියනවා. මේ විදිහටම RAM එකට කරදර කරන තව ස්ටේට් එකක් තියෙනවා. ඒ තමයි block state එකේ ඉන්න processors ටික. ඒගොල්ලන්වත් අරගන්නවා මෙන්න මේ තැනට. මෙතන කියනවා swapped out and blocked කියලා. right ප්‍රතිහරණය කළ හා අවහිර කළ. මෙතන සිද්ධ වෙන්නේ RAM එකෙන් මේ පැත්තට සස්පෙන්ඩ් කරනවා මේ පැත්තට ඇක්ටිවේට් කරනවා. right දැන් මේ බ්ලොක් එක කෙනෙක් hard disk එකට swap කරාම virtual memory එකට swap කරාම මෙයා virtual memory එකේ ඉන්න අතරතුරේ මෙයාගේ IO එක complete වෙන්න පුළුවන් නේද? මොකද මෙතනට ගෙනල්ලා තියෙන මේ input output එකක් wait වෙන නිසා complete වුණාම waiting වලට යනවා RAM එකේ. මෙයා මේ swapped out and block කියන තැන ඉන්නකොට IO එක complete වුණා. අන්න එතකොට එයාව ගෙනත් දානවා swapped out and waiting කියන තැනට. right? එතකොට මෙතනදී IO completed වුණාම ගෙනල්ලා දාන්නේ swapped out and waiting කියන තැන. ඔයාගේ RAM එක කම්පියුටර් එකේ තියෙන RAM එක ගොඩක්ම busy නම් OS එක කරන තව වැඩක් තියෙනවා. create වෙච්ච ගමන් waiting එකට එවන්නේවත් නැහැ. කෙලින්ම ගෙනල්ලා admit කරනවා hard disk එකට. ඒ ගොඩක්ම busy අවස්ථාවකදී සිද්ධ වෙන දෙයක්. RAM එක ගොඩක්ම busy නම් කෙලින්ම admit කරනවා virtual memory එකේ තියෙන swapped out and waiting කියන තැනට. හරි. මගේ අතින් මිස් වෙච්ච තව එක දෙයක් තියෙනවා. time sharing system එකකදී මේ CPU එකේ time එක දෙන්නේ යම් කාල ප්‍රමාණයක්. ගිහිල්ලා run වෙලා එන්න මේ ප්‍රමාණය. ඒ වෙලාව ඉවර වුණාම නැවත waiting state එකට එන්න ඕනේ එයාගේ වැඩේ ඉවර නැත්තම්. මේකට අපි කියනවා time out අවස්ථාවක් කියලා. time out. නැවත ඇවිල්ලා waiting state එකක ඉඳලා OS එක ඉඳ දෙන විදිහම තමයි යාට run වෙන්න නැත්තම් run වීම කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි මේ කතා බහ තේරුණාද? right ඕක ඔය විදිහට කතාවක් විදිහට මතක තියෙන්න ඕන ළමයි. මොකද විභාගෙදී ප්‍රශ්න අහන්නේ block state එකේ ඉඳලා ඊළඟට යන්න පුළුවන් states මොනවද? අන්න එතකොට ඕගලන්ට මේක මතක තියෙන්න ඕන. right නැත්තම් අහනවා waiting state එකේ ඉඳලා ඊළඟට යන්න පුළුවන් state මොනවද? මොන හේතු මතද? right හරි ළමයි confirm කරන්න බලන්න මේක තේරුණාද කියලා. හරි දැන් ගෙදරදී ඔයගොල්ලෝ කරන්න ඕන වැඩක් තියෙනවා. ඒ වැඩේ තමයි මේ 7 state diagram එක තනියෙන් අඳින්න පුරුදු වෙන එක. right මේ මං කියපු දේ මේක බොහොම නේද logical දෙයක්. right process එකක් create වෙනවා. RAM එකට අරන් එනවා waiting කියලා state එකක් දෙනවා. waiting ඉන්න කට්ටියගෙන් එක්කෙනෙක් තෝරගෙන run කියලා state එකක් දීලා CPU එකේ run වෙන්න කියනවා. run වෙලා ඉවරුනොත් එයාව terminated කියලා state එක දීලා එයාව මුදා හැරීම කරනවා. ඒ කියන්නේ process එක ගැන ඊට එහා මතක තියාගන්න නැහැ. RAM එකෙන් delete කරලා දානවා. time sharing system එක නම් run වෙවි ඉන්න කෙනාගේ time එක ඉවර වුණොත් CPU එකේ නැවත ගෙනල්ලා දානවා waiting කියන state එකට waiting කියන state label එක එයාට set කරලා run වෙවි ඉන්න කෙනෙකුට input output wait එකක් එන්න උනොත්
ඔපරේටින් සිස්ටම් එක කරන්නේ රන් වෙවි ඉන්න කෙනා වැදලා අරගෙන බ්ලොක් කියන ස්ටේට් එක දීලා ආයෙත් RAM එකේ තියා ගන්නවා වෙන එක්කෙනෙකුට අවස්ථාව දෙනවා රන් වෙන්න. ඉන්පුට් අවුට්පුට් එක කම්ප්ලීට් වුණාම එයාව දාලා තියා ගන්නවා නැවතත් waiting කියන ස්ටේට් එක දීලා එයාව තියාගෙන ඉන්නවා ඊට පස්සේ අවශ්‍ය පරිදි රන් වෙන්න ඉඩ දෙනවා. RAM එක උවමනාවට වඩා පිරෙනවා නම් wait වෙලා ඉන්න ගොඩෙන් waiting කියලා ලේබල් ගහගෙන ඉන්න process වලින් කොටසක් යවනවා hard disk එකට නැත්නම් virtual memory එකට swapped out and waiting කියන state එක දීලා. block වෙලා ඉන්න කොටසෙනුත් කොටසක් යවනවා RAM එකේ තියෙන rush එක අඩු කරගන්න swapped out and block කියන label එක ගහයි. එතකොට RAM එකේ තියෙන crowd ගතිය RAM එකේ තියෙන කාර්යබහුල ප්‍රමාණය නැත්නම් RAM එක පිරෙන ප්‍රමාණය අඩු වෙනකොට RAM එකේ තියෙන processors ප්‍රමාණය අඩු වෙනකොට නැවත අර swap කරපු කට්ටිය activate කරගන්නවා RAM එකට ගෙනල්ලා. right ඒක swapped out and waiting වල ඉන්න කට්ටිය waiting කියන state එක දෙනවා. swapped out and block වල ඉන්න කට්ටියට blocked කියන state එක නැවත දෙනවා දීලා RAM එකට ගන්න. virtual memory එකේ ඉන්න අතරතුරේ block වෙච්ච කෙනෙක්ගේ IO එක complete වුණොත් එයාගේ state එක hard disk එක ඇතුලේ තියලාම change කරනවා. swapped out and block වලින් swapped out and waiting කියන තැනට. RAM එක ගොඩක්ම කාර්යබහුල අවස්ථාවකදී create වෙන කෙනා waiting කියන state එකට මාරු කරන්නේ නැහැ. operating system එක කෙලින්ම අරගෙන යාව තියෙනවා swapped out and waiting කියන state එකට. right ඕක තමයි 7 state diagram එකට අදාළව තියෙන කතාව. දැන් ඔයගොල්ලෝ පන්තියේ හිටියානම් මම කියන්නේ ඊළඟ සතියේ එනකොට පුරුදු වෙලා එන්න මේ diagram එක තනියෙන් පන්තියේ අඳින්න දෙනවා කියලා. right දැන් ඊළඟ සතියේ වැඩේ පටන් ගන්නකොට මම ඔයගලන්ට මේක අඳින්න කියනවා. හැබැයි ඉතින් දැන් ගෙදර ඉන්නකොට පොතෙන් බලාගෙන අඳින්න පුළුවන් නේද? ඒ නිසා තමන්ට අවංක වෙලා diagram එක අඳින්න හුරු වෙන්න ඕනේ. right දැන් මේ diagram එක අඳින්න හුරු වෙනකොට එකක් මේ කතාව මතක තියාගන්න. මේ RAM hard disk කියන දේවල් අමතක කරන්න එපා. ඒවා අනිවාර්යෙන් දාන්න මතක තියාගන්න. සිංහල අය සිංහල ස්ටේට් එකෙන් යන්න පුරුදු වෙන්න, ඉංග්‍රීසි කට්ටිය ඉංග්‍රීසි එකෙන් යන්න පුරුදු වෙන්න. right සිංහල අය ඉංග්‍රීසි වලින් ලිව්වා කියලා වැරද්දක් නැහැ. ඉංග්‍රීසි කට්ටිය සිංහලෙන් ලියන්න යන්න එපා. එතකොට ලකුණු දෙන්නේ නැහැ. right ඊළඟට මේ ඩයග්‍රෑම් එක මතක තියාගන්න පුතේ එක එක පොත්වල එක එක අතට කරකවල ඇඳලා තියෙනවා. right දැන් මේක කොහොම තියාගෙන දකුණු අත පැත්තට හැරෙව්වොත් RAM එක මැද්දට එනවා. terminated created කියන කට්ටිය වම් පැත්තට එනවා. hard disk එක දකුණු පැත්තට එනවා. ඉතින් ඕක මොන පැත්තට හැරෙව්වත් මොන අතට මාරු කරත් ඔය ඊතල අතරත් එක්ක ඔය ක්‍රියාවලිය ඇතුලේ සිද්ධ වෙන්නේ එකම දේ. right වෙනසකට තියෙන්නේ diagram එක හරවලා තියෙන එක විතරයි. right ඒක නිසා practice වෙනකොට practice වෙන ක්‍රමයක් කියන්නම්. මේක මුලින්ම හොඳට බලාගෙන පොතේ තියෙනවනේ diagram එක එක සැරයක් හොඳට බලාගෙන හොඳට හිතට දාගෙන අඳින්න. ඇඳලා ඉවර වෙලා ඔයාලට අඳින්න පුළුවන් උප්‍රමේ අඳින්න. පළවෙනි වතාවේ සම්පූර්ණයෙන් ඇඳ ගන්න පුළුවන් කියන්නේ නියමයි. එහෙම ඇඳ ගන්න බැරි වෙනවා නම් අඳින්න පුළුවන් මතක තියෙන උපරිම ප්‍රමාණය අඳින්න. ඇඳලා ඉවර වෙලා ඊට පස්සේ පොත රිෆර් කරන්න. පොත රිෆර් කරලා ඔයාට අමතක ටික රතු පෑනක් අරගෙන ඇඳ ගන්න. ඇඳලා පුරවන්න. පුරවලා දවසක් විතර තියලා ආයෙසරයක් try කරන්න. ආයෙසරයක් try කරන්න. ඒ කියන්නේ ආයෙසරයක් පොතෙන් බලනවා තනියෙන් අඳින්න try කරනවා. ඒ අඳිනකොට බලන්න ඒ සැරේ අමතක වෙලා තියෙන මොනවද? ඒව රතු පෑනින් ලියන්න. right ඔය වගේ දවසකට එකපාරක් අඳින්නකො මේක. ඒ ඇති. සතියේ දවස් 7ට එක දවසට එකපාර බැගින් අඳින්න හොඳටම ප්‍රමාණවත්. ඊළඟ දවසේ ක්ලාස් එකට එනකොට මේක වල නිකම් ඔලුවට ගිහිලා තියෙයි. එක දවසට එක ගානේ යන්නොත් ඒ ඇති. හැබැයි මතකෙන් අඳින්න try කරන්න. හරි. එතකොට මේ ඔයගලන්ගේ නෝට් එකේ ඔය 19 වෙනි පිටුවේ ඉඳලා right 19 වෙනි පිටුවේ ඉඳලා 20 කියන page එක 21 කියන page එකේ දෙකේම විස්තර කරලා තියෙන්නේ ඔය කියන නෝට් එක. right ඒ නිසා මම ඒක නැවත වතාවක් ඔයගලන්ට විස්තර කරන්න යන්නේ නැහැ. right ඊළඟ දවසේ මම පටන් ගන්නෙ මේ 22 කියන තැන. right ඔය ක්‍රියායන සංක්‍රමණයේ process transition කියන එකත් ඕකට අදාළවම මම කතා කරලා තියෙන්නේ කොහොමද
ට්‍රාන්සිට් වෙන්නේ මාරු වෙන්නේ කොහොමද කියලා යොතන අහන්න. right? නිසා ඊළඟ දවසේ අපි කතා කරන්න පටන් ගන්න 22 කියන පිටුවෙන් එතකොට 22 කියන පිටුවේ තමයි ඔය process control block සහ සංදර්භ සීචනය කියන එක context switching කියන එක ගැන කතා කරන්න තියෙන්නේ සහ memory වලට අදාළව තියෙන calculation ටික අපිට හම්බ වෙනවා. ඒක හම්බ වෙනකොට ලබන සතිය අපි පටන් ගන්නවා. memory වලට අදාළව තියෙන ගණනය කිරීම ටික ඉදින් කතා කරමු. right? හරි එහෙනම් අදට මම session එක මෙතනින් නතර කරනවා. right? ටියුට්ස් ටික මම හිතන්නේ ඔයගොල්ලෝ අරගෙන ඇති කියලා මම හිතනවා. අරගත්ත නැති අය ඉන්නවා නම් පණිවිඩ දෙන්න ගිහිල්ලා අරගන්න කියලා. තවත් විශේෂයෙන්ම මේ දැන් අද session එකේ 16ක් හිටියා. කරගෙන යනකොට දැන් නම් 12 දෙනා ඉන්නේ. වීඩියෝ එක ආපු නැති කට්ටියට රිෆර් කරන්න කියන්නේ පණිවිඩය දෙන්න. right? මොකද මේක නැවත කරන්න වෙලාවක් හම්බෙන එකක් නැහැ. සහ ඒ වගේම වඩාත් හොඳ දේ අපහසුයෙන් හරි මේ පැය දෙක පොඩ්ඩක් අල්ලගන්න try එකක් දෙන්න. මොකද ඔයගොල්ලෝ කොහෙන් හෝ දැනුම එකතු කරගන්න ඕනේ පුතේ. ඒක ඉස්කෝලෙන්ද පන්තියෙන්ද කියන එක අදාළ නෑ ඇත්තටම. ඔයගලන්ට අපහසුතාවය නිසා හෝ කම්මැලිකම නිසා හෝ මොන හේතුවක් නිසා හෝ මෙතනට නෑවෙනවා වෙන්න පුළුවන්. නමුත් knowledge එක කියන එක අතහැර ගන්න එපා. right? ඒක කරගන්න. මොකද අවසානයේ ඔයගොල්ලෝ විභාගයක් දිනනවා විභාගේ පාස් වෙන්න ඕනේ අපේ රටේ ක්‍රමයේ හැටියට. right? ඉතින් යාළුවන්ට පණිවිඩය දෙන්න අදට මම එහෙනම් session එක මෙතනින් නතර කරනවා. thank you very much ආපු අයට හැමෝටම පණිවිඩය දෙන්න ටියුට් එක අරගන්න කියලා අරගත්ත නැති අය ඉන්නවා. right? හරි එහෙනම් හැමෝටම good night. ආයි ඊළඟ සතියේ මේ ටයිම් එකටම right? 3:00 5:00